සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගොවීන් මේගොල්ලන්ට වර්තමානයේ මොනවද එල්ල වෙලා තියෙන බලපෑම්? දේශීය සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ එක පැත්තකින් අසරණලා ඉන්නවා. සහල් වෙළඳපොලේ ප්‍රධානියා කියලා ගත්තොත් එහෙම කාලාන්තරයක් තිස්සේ හිතන් හිටියේ ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ අර්ලිය සහල් ව්‍යාපාරය තමයි මේ ලංකාවේ ප්‍රධානම සහල් නිෂ්පාදන ව්‍යාපාරය කියලා. ඒ හරහා ඇතිවෙච්ච යම් ගැටලුවක් හින්දා වගේ තමයි අපි නම් දැක්කේ අර පහුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී දෙපාර්ශ්වයේ ගැටෙනවා. වතුරේක ලිපේ තියලා හාල් හොයන්න කඩේ යන්න බෑ. අපි මේ ආණ්ඩුවේ දැක්කේ හැම දෙයක්ම දැන් ඊයේ රෑ 12ට තමයි කියන්නේ අද්දරය මධ්‍යම රාත්‍රියේ ඉඳලා අත්‍යවශ්‍ය ඒවා විතරයි කියලා. ඔය khනිජ තෙල් නැමැති ඒවා අගමැතිව ජනාධිපති ඒවා දැනන් හිටියේ නැද්ද ඊයේ හවසේදී තෙල් ටික ඉවර වෙනවා කියලා. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාව එදා ඈත අතීතයේ සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක් විදිහට අර්ථකථනය කරත් වර්තමානයේ ශ්‍රී ලංකාවට සහල් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අපේ ප්‍රධාන ආර්ථික භෝගය සම්බන්ධයෙන් දැවැන්ත ගැටලුවක් මතුවලා තිබෙනවා. අපි ස්වයංපෝෂිත රටක් වුණත් අපි අපේ රට ඇතුලේ සහල් කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද කියන තැන අදටත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි ආහාර අර්බුද හමුවේ ආර්ථික අර්බුද හමුවේ අපේ රටේ ජනතාව සහ බලධාරීන් තවමත් පිට රටවල් වලින් අපේ රටට හාල් ටික ගේන ගන්න වෙරළට ගිහිල්ලා සහල් නැව පවා එනකන් මග බලාගෙන ඉන්නේ. මේ කාල සීමාව ඇතුළත අපි දැක්කා පහුගිය කාලයේදී සහල් සමාගම් අතර තරඟයක් ඇති වෙනවා. ඔවුන් කතා බහට ලක් කරනවා. පාරිභෝගිකයෝ වෙළඳසැලට යද්දී සහල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. විටක සහල් මිල පහළ යනවා. ගොවීන් වගා කරන්නට පොහොර නැහැ කියලා කුඹුරේ ඉඳන් කතා කරනවා. ප්‍රශ්න රාශියක් මේ සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසාවෙන්ම මේ කාලින වැඩසටහන මෙහෙවන්නට මේ කාලින වැඩසටහන ගැන ඔබත් සමග සංවාදයක නිරත වෙන්නට ටෝක් 24 අපේ කණ්ඩායම සති ගණනක සිට මාන බැලුව අපි උත්සාහ කරා. අවසානයේදී අපි අපේ උත්සාහය සාර්ථක කරගන්නවා. අද දවසේදී අපි කතා කරන්නේ ඒ පිළිබඳව මේ සම්බන්ධයෙන් කතා කරන්නට අද ටෝක් 24 වැඩසටහනේ ආරාධිත අසුන මම වෙන් කළේ එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති මුදිත් පෙරේරා මහතාට. ආයුබෝවන් ඔබතුමන්ට. මුලින්ම බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. අපි වැඩසටහන ආරම්භ කරොත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ විදිහට ඔබතුමල්ලා දරන භූමිකාව මොකක්ද? කොතනද මේ ක්‍රියාවලිය ඔබතුමල්ලා ඉන්නේ? මොකක්ද ඔබතුමල්ලා සමාජයට කරන සේවය? මේ සහල් නිෂ්පාදන මේ ක්‍රියාවලිය ඇතුලේ මේ ධුරාවලියේ කොතනද ඔබතුමල්ලා හරියටම ඉන්නේ? ඔව් අපි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ විදිහට රවින්ද්‍ර නියෝජනය කරන්නේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ. අපි රජයේ ලියාපදිංචි සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන එකම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ රජයේ ලියාපදිංචි ඒ යටතේ අපි සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා වගේම මේ සමස්ත කර්මාන්තයට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් එල්ලවෙන විවිධාකාරයේ අකටයුතුකම් විවිධාකාරයේ බාධා වෙනුවෙන් ඊට එරෙහිව රට තුළ හඬක් නගමින් අපේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයාත් ගොවියාත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ භූමිකාවක මේ විදින්නවා. සහල් නිෂ්පාදනය කිරීමේ මේ ක්‍රියාවලියට වර්තමානයේ මේක කොයි වගේ තැනකද තියෙන්නේ? මොනවද ඔබතුමාලට එල්ල වෙලා තියෙන බලපෑම? ඔබතුමා ආරම්භයේදී සඳහන් කරපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගොවීන් මේගොල්ලන්ට වර්තමානයේ මොනවද එල්ල වෙලා තියෙන බලපෑම? ඔව් වැදගත් ප්‍රශ්නයක් රවින්ද්‍ර. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ ගත්තොත් ඔබ දන්නවා පසුගිය වසරේ කියන්නේ 2021 වසරේ අප්‍රේල් මාසයේ අගදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගනු ලැබුවා රසායනික පොහොර තහනම් කිරීමේ තීරණයක්. මේ තීරණයත් එක්ක ලංකාවේ වී නිෂ්පාදනයේ පහුගිය මහකන්නයේදී 50%කින් කඩා වැටීමට ලක් වුණා. මේ තත්ත්වෙත් එක්ක රුපියල් 50-60 තිබ්බ වී කිලෝ එක මිල එකට එකකින් කියන්නේ 100%කින් වී මිල ඉහළ ගියා පහුගිය මාස 6ක කාලය ඇතුළතදී. ඔබ දන්නවා වෙනදා වී මිටියක් ගන්න රුපියල් 3000ක් නැත්නම් 4000ක් වියදම් කරන සහල් නිෂ්පාදකයාට සිද්ධ වෙලා තියෙනවා අද රුපියල් 7000ක් නැත්නම් 8000ක් වියදම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයා සතුව දැවැන්ත අසීමිත ප්‍රාග්ධනයක් නෑ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන රවිදු. එතකොට මූලිකව මේ වෙලාවේ අපේ සහල් නිෂ්පාදකයෝ වීහිඟයටත් වඩා මුහුණ පෑවේ තමන් සතු සීමිත ප්‍රාග්ධනයෙන් මාසයක් පුරා සහල් නිෂ්පාදන කටයුතු කරගෙන යන බැරි තත්ත්වයකට ආවා. මොකද ඊතරම් කාරක ප්‍රාග්ධනයක් ඔවුන් නැතේ නෑ. මහා පරිමාණ කණ්ඩායමකට ගත්තොත් ඒ බාධකේ නෑ. ඔවුන්ට අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා, මුදල් තියෙනවා. ඒ හරහා වෙළඳපොලින් වීතක සපයා ගැනීමේදී ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැති වීම නිසා දේශීය සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ එක පැත්තකින් අසරණලා ඉන්නවා. අනිත් පැත්තෙන් ගොවියෝ ගත්තොත් එහෙම ගොවියෝ පහුගිය 2022 මහකන්නයේදී අනේක දුක් විඳලා තමයි වී වගා කරේ. වී වගාවේ නිරතුනේ ආණ්ඩුවේ මේ කාබනික පොහොර ගැටලුව නිසා. කාබනික පොහොර හින්දා සිද්ධ වෙන අස්වැන්නේ අඩුව වෙනුවෙන් ඒ හානිය හෙක්ටයාරයකට 50,000 වගින් ප්‍රතිපූර්ණය කරනවා, රක්ෂණයක් ගෙවනවා කියලා
හිටපු කෘෂිකර්ම ඇමති මහින්දන් අවුද්ගමගේ පොරොන්දුව හින්දා තමයි ගිය මහකන්නේද ගොවියෝ රුපියල් 100 110 අතර වගේ මිලකට VS වෙන්න වෙළඳපොළට මුදා හැරියේ. හැබැයි ඔවුන්ට අද වෙනකල් ඒ වන්දිය රජයෙන් ගෙව්වේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම මහින්දන් ඇමතිවරයාගේ සම්පූර්ණ බොරු කතාවක් තමයි මේ රට තුළ පතුරලා තියෙන්නේ. ඔහු ආණ්ඩුවට එහෙම මුදල් ගෙවීමට ශක්තියකුත් නැහැ. එහෙම වැඩ පිළිලක් තිබිලත් නැහැ. ඒ හින්දා ගොවියෝ මේ වෙද්දි විශාල වශයෙන් ආර්ථිකව දුර්වල වෙලා ඉන්නවා. ඔවුන් ඒ බාධාව මැද්දේ ඔවුන්ට අපි අගය කරන්න ඕනේ. හෙක්ටයාර් ලක්ෂ 4.5 ප්‍රමාණයක් යලකන්නේ අස්වද්දලා මේ වෙද්දි අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් මට්ටමට අස්වැන්න සාර්ථක වෙමින් තියෙනවා. එතකොට මේ ගොවියා ගැන අපි කතා කරොත් කොහොමත් මේ දූරාවලියේ ප්‍රධාන බලවේගයේ ගොවියා අපේ රටේ අද අපි ගන්න ආහාර වේල අපේ අතට බත් පිඟාන එන්න මූලික මේ මෙහෙ සිද්ධ කරන්නේ ගොවියා. නමුත් ගොවියා මේකේ ප්‍රධාන බලවේගයක් වුණාට සහල් සමාගම් මේ දූරාවලිය ඇතුළේ මේ ක්‍රියාවලිය ඇතුළේ වැදගත් භූමිකාවක් රඟ දක්වනවා. සමාජයේ පුද්ගලයන්ටත් බාහිර බලවේගයන්ටත් නිලධාරීන්ට සහ බලධාරීන්ටත් විශේෂයෙන්ම මේ සහල් සමාගම් තමයි මුලින්ම පේන්නේ. අපේ රටේ සහල් සමාගම් අතර ඇත්තටම තරඟයක් තියෙනවද? ප්‍රධාන සහල් සමාගම් මහ පරිමාණ ප්‍රධාන තුන අතර මේ වෙද්දි පැහැදිලිව වෙළඳපොළ කොටස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියන එක තමයි දැක්කේ අපි ඔය පහුගියදා මහ පරිමාණ සහල් නිෂ්පාදකයෝ අතර ඇතිවෙච්ච ගැටුම හින්දා. හැබැයි ලංකාවේ සමස්ත සහල් වෙළඳපොළ ගත්තොත් එහෙම සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 60ක් විතර දවසකට අවශ්‍ය වෙනවා ලංකාවේ ජනගහනයට බත් ආහාරයට ගැනීම වෙනුවෙන් සහල් අවශ්‍ය වෙනවා සහල් කිලෝ ලක්ෂ 60ක්. මේකෙන් 20ක වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලබන්නේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ. සිට 60ක් 70ක් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන් අතින්. ඔබ ඇහුවේ එක්තරා කණ්ඩායමක් මේ වෙළඳපොළ හැසිරවීමට උත්සාහ කරනවාද කියලා. දැන් වෙළඳ රටේ යම් වැරදි මතයක් තියෙනවා මේ මහා පරිමාණ කීප දෙනා තමයි සම්පූර්ණයෙන් මේකට වක් කියන්න ඕනේ කියලා. ඔවුනුත් වග කියන්න ඕනේ. හැබැයි ඔවුන් පමණක් නෙමෙයි වග කියන්න ඕනේ. මහා පරිමාණ කණ්ඩායමට විතරක් 130ක වෙළඳපොළ කොටසක් තියාගෙන මේක ඉතුරු 70 පාලනය කරන්න බෑ 100% පාලනය කරන්න බෑ. ඒත් මේ 130ට රජය වෙන්න පුළුවන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ වේශයෙන් ඉන්න මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ අතකොළු වෙලා ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයොත් අද මේ පාරිභෝගිකයත් ගොවියත් අසරණ කරන යම් යම් ව්‍යාපෘතිවල නිරත වෙලා ඉන්නවා. ඒකින්ද තමයි පහුගිය සති දෙක තුනේ අපි මේ දැක්කේ අසාමාන්‍ය වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම. මොනවද ගොවියා අසරණ කරන මේ විදිහට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ලංකාවේ? ඔව් අර මම මුලදී පැහැදිලි කරා වගේ රවිදු දැන් පහුගිය මහකන්නේදී කාබනික පොහොරවල යොදලා ගොවියෝ වී වගා කරද්දී ගොවියාට පැහැදිලිව කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රමුඛ රජයේ පොරොන්දුවක් දුන්නා අස්වැන්න අඩු වුණොත් ඒ වෙනුවෙන් වෙන හානිය ප්‍රතිපූර්ණය කරනවා කියලා. මම දන්න විදිහට විවිධ අයදුම් පත්‍රත් පිරෙව්වා. ගොවියෝ අනේ අහිංසක ගොවියෝ ගිහිල්ලා පොලිමේ ගිහිල්ලා ඒ අයදුම් පත්‍රත් පිරෙව්වා ෆෝම් පිරෙව්වා මේ වන්දි ගන්න. අද වෙනකල් ගෙව්වේ නැහැ. ඒ හෙක්ටයාරයකට රුපියල් 50000ක් විතර වන්දියක් දෙනවා කියලා තිබ්බා. ඒ හෙක්ටයාරයකට රුපියල් 50000 ලැබෙයි කියන විශ්වාසය මත තමයි ගොවියෝ 110 වගේ මිලකට වී ටික වික්කේ. ඔවුන්ගේ කොහොමත් මහත්මයා මේ සහල් සමාගම් අතර අපි දකිනවා ඔබතුමා විග්‍රහ කරා මේ සහල් සමාගම් අතර තියෙන කඹ ඇදිල්ලේ තරංගයක් මේ ගැටලු වලට හේතුවක් වෙලා නැද්ද? මම එහෙම කිව්වොත් ඔබතුමා කොහොමද හිතන්නේ? ඔව් දැන් අපි දන්නවා මේ සහල් වෙළඳපොලේ ප්‍රධානිය කියලා ගත්තොත් එහෙම කාලාන්තරයක් තිස්සේ හිතන් හිටියේ ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ අර්ලිය සහල් ව්‍යාපාරය තමයි මේක මේ ලංකාවේ ප්‍රධානම සහල් නිෂ්පාදන ව්‍යාපාරය කියලා. ඒත් දැන් අපිට භූමියෙන් එන තොරතුරු අනුව නිපුණ වෙන්න පුළුවන් අරලිය නිවරත්න මේ සමාගම් තුන සමතත්වයේ තියෙද්දි මේ වසර අවසාන වෙද්දී ලංකාවේ දැවැන්තම සහල් නිෂ්පාදකයා බවට පත් වෙන්නේ නිවරත්න සහල් සමූහ ව්‍යාපාරය. ඔවුන්ගේ ධාරිතාවය මේ වෙද්දී දන්න විදිහට 50% වැඩි කරමින් ඉන්නවා. ඒ හරහා ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ අරලිය සහල් නිෂ්පාදන ව්‍යාපාරය තවදුරටත් ලංකාවේ ප්‍රධාන සහල් නිෂ්පාදකයා වෙන්නේ. ඒ හරහා ඇතිවෙච්ච යම් ගැටලුවක් හින්දා වගේ තමයි අපි දැන් දැක්කේ අර පහුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී දෙපාර්ශ්වයේ ගැටෙනවා. එතකොට මේ තත්ත්වය තුළ රටේ ජනතාවට දැනෙන හැඟෙන පළවෙනි ප්‍රශ්නේ තමයි රටේ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. ඉන්ධන ගැටලු, ගෑස් ගැටලු අපිට තිබෙනවා. මේ තත්ත්වය උඩ සහල් මිලට මොකක් වෙයිද කියන ප්‍රශ්න අපේ රටේ ජනතාවට තියෙනවා. මේ පිළිබඳව අදහසක් ඔබට දෙන්න පුළුවන් රටේ ජනතාවට? දැන් මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ පහුගිය මාසේ කියන්නේ මැයි මාසේ දෙවෙනිදා ක්‍රියාත්මක කරන ලද තැඹු සහල් වලට 220 කියන මිලත් නාඩු සහල් වලට 220 කියන මිලත් සම්බව වලට 230 සහ කීරි සම්බව වලට 260 කියන උපරිම සහල් සිල්ලර මිලට අමතරව ජුනි මාසේ 10 වෙනිදා ආණ්ඩුව ප්‍රකාශයට පත් කරු ගැසට් නිවේදනයේ ප්‍රකාරව කැකුළු සහල් සඳහා දේශීය 210 කියන මිල මේ මැයි දෙවෙනිදා විශේෂයෙන් ගැසට් නිවේදනය පළ කරන අවස්ථාවේ තිබ්බ නිෂ්පාදන පිරිවැය තත්ත්වයට නෙමෙයි අපි අද වෙද්දි මුහුණ පාන්නේ. සහල් ප්‍රවාහනය පැත්තෙන් ගත්තොත් මැයි දෙවෙනිදා තිබ්බ ඩීසල් වියදම නෙමෙයි අද තියෙන්නේ. මැයි දෙවෙනිදා තිබ්බේ
මතන රුපියල් 200 අතර වගේ මිලකට තමයි ඩීසල් ලීටරේ තිබ්බේ. හැබැයි අද රුපියල් 500 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඒ ඩීසල් ඇත්තෙත් නැහැ. මේ තත්ත්වෙත් එක්ක පහුගිය මාස එකමාර ගත්තොත් එහෙම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණාන් පස්සේ ප්‍රතිපත්ති පොලිය අනුපාතයේ රජය විශාල වශයෙන් ඉහළ දැම්මා. මේ හින්දා වීතක රැස් කිරීම වෙනුවෙන් 8.9ට 10ට වගේ පොලියකට දීලා තිබ්බ බැංකු ණයවල පොලිය මේ වෙද්දි 122ක් දක්වා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ වී කිලෝ එකක් මාසයක් ගබඩාව ඇතුළේ තියෙද්දි රුපියල් 2ක බැංකු පොලියක් එකතු වෙනවා. මේ තත්ත්වෙත් එක්ක 2022 මැයි 2 වෙනිදා ආණ්ඩුව ප්‍රකාශයට පත් කරපු ගැසට් නිවේදනයේ විහිළුවක් සම්පූර්ණයෙන් මේක කිසිම පදනමක් රහිතව ආණ්ඩුව කරපු දෙයක් කාගේ හරි උමනාවකට අපි පැහැදිලිව චෝදනා කරනවා. ඒ මැයි 2 වෙනිදා ගැසට් නිවේදනය පළ කරද්දී ඒක පිටිපස්සේ හිටියේ සහල් ආනයනකරුවෝ කියලා. මොකද ඔවුන්ට අවශ්‍යතාවයක් ආවා දේශීය සහල් නිෂ්පාදනය කර්මාන්තයේ යම් ගැටලුවක් ඇති කරලා අර ඉන්දියන් නායෝජනා ක්‍රමයේ යටතේ රුපියල් 160-70ට ඒ වෙද්දී අලෙවි කරමින් තිබ්බ සහල් කිලෝ එක මිල වැඩි කරගන්න. ඒක සාර්ථක වුණා. ජූනි මාසේ පළවෙනිදා වෙද්දී 175ට වගේ තිබ්බ ආනයනික ඉන්දියානු සහල් කිලෝ එක මිල මේ වෙද්දී රුපියල් 225ට 30ට ගිහිල්ලා. මොකද දේශීය හාල් එකට විතරයි ආණ්ඩුව ගැසට් නිවේදනයකින් මිල සීමාවට පත් කරේ. ආනයනික ඉන්දියන් සහල් වෙනුවෙන් අද දක්වා ආණ්ඩුව ගැසට් නිවේදනයක් පළ කරලා නැහැ. ඒ අනුව අපේ ආණ්ඩුව ලංකා ආණ්ඩුව අවසර දීලා තියෙනවා නරේන්ද්‍ර මෝදිගේ හාල් ඕන මිලකට ලංකාව ඇතුළේ විකුණ ගන්න කියලා. ඒ හරහා ඔවුන් අධික ලාභයක් ලබමින් ඉන්නවා. දැන් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මාධ්‍යවත් කිසිම තැනක අපි දැක්කේ නැහැ. ආනයනික සහල්කරුවෝ මේ වෙලාවේ සහල් කිලෝ එකකින් රුපියල් 50කට වඩා අධික ලාභයක් ලබමින් ඉන්නවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ ආනයනික සහල් පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලා ආනයනය කරන්න පටන් ගත්තෙම දේශීය සහල් සඳහා තරගයක් ඇති කරලා සහල් මිල ස්ථායීකරණය කරනවා කියලා. අද දේශීය සහල් වලට වඩා ආනයනික සහල් මිල ඉහළ ගිහිල්ලා මේ ගේන්නේ 7.25 බද්දට. හරිනම් මේ ක්‍රමවේදය මොකක්ද වෙන්න ඕනේ? ආනයනික හාල් සහ දේශීය හාල් අතර මේ තියෙන මිල ගණන් කොහොමද ඇත්තටම යන්න ඕනේ? හරි ක්‍රමවේදයක්. හරි ක්‍රමවේදය ගත්තොත් රවින්දු මේ සහල් වර්ග ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් පාරිභෝගිකයට පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ මේ ආනයනික දේශීයද කියලා. ඒ අනුව මේ සහල් වර්ග දෙකම තියෙන්න ඕනේ එකම මිල මට්ටමක් යටතේ. පාරිභෝගිකයට ඇතැම්මට සහල් නිෂ්පාදකයන්ටත් හැකියාවක් නැහැ. මොකද අපේ ඉන්දියාව සහ අපේ සහල් ප්‍රභේද වී ප්‍රභේද ගත්තොත් ඉතාම සමීප වී ප්‍රභේද. මුදිත් පෙරේරා මහත්මයා ඊළඟට පැන නගන ගැටලුව තමයි මේ හාල් වල තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන්ුත් එහෙම වෙනසක් ඇත්තටම නැද්ද? බැලුව බැලමට වෙනසක් නැති වෙන්නට පුළුවන්. ප්‍රමිතිය සහ ගුණාත්මක භාවයත් එක්ක බලද්දී වෙනසක් නැද්ද ආනයනික හාල් සහ අපේ රටේ නිෂ්පාදනය කරන හාල් අතරේ? ඔව් අපි ඒකේ පිටිපස්සට ගියොත් රවින්දු දැන් ආණ්ඩුව කාබනික පොහොර තහනම් කරද්දි කිව්වේ මේ රසායනික පොහොර තහනම් කරද්දි කිව්වේ රසායනික පොහොර හින්දා වකුගඩු දෙක දිය වෙනවා විවිධ බෝඩරෝණ රෝග ඇති වෙනවා මේ හින්දා තහනම් කරනවා කියලානේ. අපි ගත්තොත් අපි හෙක්ටයාරයකට භාවිතා කරන්නේ සාමාන්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝ 150යි භාවිතා කරන්නේ. ඉන්දියාව ගත්තොත් 200කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ අපි ආනයනය කරන සහල් ලංකාවේ සහල් දේශීය සහල් වලට වඩා රසායනික පොහොර යොදලා වගා කරන දේවල්. ඒ වගේම තියෙන බරපතලම කාරණේ තමයි ඔබ දන්නවා දේශීය සහල් කිලෝ එකක් සාමාන්‍යයෙන් මාස 3කට වඩා සහල් කරලා තියන්න බෑ කෘමිහානි වෙනවා. මේ ඉන්දියාවෙන් ආනයනය කරන සහල් වලට පසු අස්වැන්න වෙනුවෙන් යම් කෘමිනාශකයක් භාවිතා කරනවා. ඒ හින්දා මේ සහල් මාස 6ක කාලයක් පුරා තියාගන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිත පැත්තෙන් ගත්තොත් එහෙම දේශීය සහල් වලට වඩා දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. හේතුව ඒවට අධික කෘෂි රසායන භාවිතා කරනවා කල් තබා ගැනීම සහ වී වගාව වෙනුවෙන්. ප්‍රමිතිය පැත්තෙන් ගත්තොත් අපේ ගෘහණියෝ බොහෝ වෙලාවට බලන්නේ බත උයද්දී බෙරි නොවෙන්න උයාගන්න. මේ එන සහල් සෑම දෙයක්ම මීට වසරකට වඩා පෙර ආතුව ඉන්දියාවේ වී වගාවකින් ගත්ත කුඹුරු අස්වද්දලා ගත්ත වී හින්දා ඉවීමේ පහසුවක් තියෙනවා. ප්‍රමිතිය ගැන ලොකු චෝදනාවක් අපිට කියන්න බෑ. හැබැයි දේශීය සහල් වලට වඩා ස්ථිර වශයෙන් අපි කියනවා මේ වගේ කෘෂි රසායන තියෙනවා. ඒතර එහෙම බලද්දී ගුණාත්මක භාවය සහ ප්‍රමිතියේ යම්කිසි පසුබෑමක් තියෙනවා නම් දේශීය හාල් වලට සාපේක්ෂව ඇයි තාමත් බලධාරීන් අපේ රටට නිෂ්පාදනය කරන්නට ඕනි හාල් අපේ රටේ ජනතාවට කන්න දෙන්න ඕනි හාල් ඇයි මේ දිගින් දිගටම පිටරටින් ආනයනය කරන්නේ මිල ස්ථායි කරගැනීමේ අරමුණින් විතරමද? ඔව් දැන් පහුගිය නොවැම්බර් කියන්නේ 2021 නොවැම්බර් පළවෙනි සතියේ තමයි ආණ්ඩුව සහල් ආනයනය කිරීම සඳහා තීරණය අරගෙන සහල් ආනයනය කරන්නේ. නොවැම්බර් 15 තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව පළමු වරට ආනයනික සහල් වෙළඳපොළට මුදා හැරලා තියෙන්නේ. ඒ වෙද්දි හිටපු වෙළඳ මැතිවරයා දිගින් දිගට කරපු ප්‍රකාශය තමයි සහල් ආනයනය කරන්නේ දේශීය වෙළඳපොලේ මිල ස්ථායීකරණය කරන්න කියලා. ඔහුටවත් රජයටවත් අවබෝධයක් තිබ්බේ නැහැ සහල් කිලෝ එක නිෂ්පාදන පිරිවැය කීයද කියලා. එතුමා නිතරම හිටියේ බන්දුල ගුණවර්ධන මැතිතුමායි කතා ආරම්භ බැලුවොත් දිගටම කිව්වේ 2021 මම හිතන්නේ මැද අප්‍රේල් මැයි වෙද්දිත් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පළමු දූර කාලේ නිමා කරන තේ හාල් කිලෝ එක 100න් එහාට යන්න දෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒක ඇත්තටම මම හිතන්නේ බන්දුල ගුණවර්ධනතුමා විහිළුවක් කරේ ඒක. ඔහු බන්දුල ගුණවර්ධනගේ චරිතය නෙවෙයි ඒ වෙලාවේ
බන්දු සමරසිංහගේ චරිතය රඟ දක්වලා තමයි කිව්වේ දෙන්නේ නැහැ කියලා. දැන් අද වී කිලෝ එකම 140ක් විතර එනවා. එතකොට මේ වගේ ඇමතිවරු වෙළඳපොළ ගැන වැටහීමක් නැතුව ඔහු තීරණය කරා ඔහු කැබිනට් මණ්ඩලයට දුන්නා ලණුවක් සහල් ආනයනය කරොත් දේශීය සහල් මිල පහළයයි කියලා. මේ දේශීය සහල් නිෂ්පාදනයට අදාළව වී නිෂ්පාදන වේවා සහල් නිෂ්පාදන යෙදවුම් තියෙනවා. මේ යෙදවුම් මිල පහළ යන්නේ නැහැ ඉන්දියාවෙන් හාල් ආවා කියලා. වෙළඳපොළ තරඟය හරහා මිල යම් පහළ යාමක් වෙන්න පුළුවන්. හැබැයි සහල් පිරිවැයට මේකෙන් කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. නොවැම්බර් 15 දක්වා මේ දක්වා ආණ්ඩුව සහල් ආනයනය කරේ කාබනික පොහොර නිසා සිද්ධ වෙච්ච අස්වැන්න අඩුවකට නෙවෙයි දේශීය සහල් වෙළඳපොළේ මිල පාලනය කරන්න කියලා. ඒක සාර්ථක වෙලා නැහැ. අපි ඩොලර් මිලියන 300ක් විතර වගේ නිකන් අපි ඉන්දියාවට යවුවා. ඒ කියන්නේ දේශීයව අපිට මේක වෙළඳපොළ පාලනය කරගන්නට හැකියාව තියෙද්දි ආණ්ඩුව ආනයනික සහල් පස්සේ ගියා. ඒකයි අපි කිව්වේ මේ ආණ්ඩුවේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ටත් ඇමතිවරුන්ටත් හාල් නැමක් බාගැනීමේ දොළ දුකක් තියෙනවා නිතරම. එතකොට මුදිත් පෙරේරා මහත්මයා මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර දෙන්න. අපි හිතමු ආණ්ඩුව සහල් ආනයනය කිරීමෙන් වැළකුණා කියලා. සහල් ආනයනය කරන්නේ නැතුව ඉන්දියාවෙන් හාල් ගෙන්නන්න නැතුව අපේ රටේ නිෂ්පාදනය කරන හාල් තුලින්ම මේ කියන මිල ස්ථායීකරණයකට අපි යන්නේ කොහොමද ප්‍රායෝගිකව? ඔව් යන්න ඒ ක්‍රමවේදය තමයි රවින්දු වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් හැමෝම කියනවා කොහොමද මහා පරිමාණ මෝල් කණ්ඩායම පාලනය කරගන්නේ? මේකට හදිසි නීතිය දාන්නද? මේකට අහවල් නීති හදන්නද? පාරිභෝග ආරක්ෂණ පනත සංශෝධනය කරමින් දඩේ වැඩි කරා. ඒ කරලත් අද ප්‍රතිඵලයක් ආවේ නැහනේ. හැබැයි රවිදු 2019 ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා යටතේ ශක්ති සහල් ව්‍යාපෘතිය ලංකාව තුළ දියත් වුණා. නියම ව්‍යාපෘතියක් විදිහට සහල් වෙළඳපොළ කොහොමද පාලනය කරන්න කියලා. ඒ යටතේ දේශීය පුද්ගලික සහල් නිෂ්පාදකයින් සුළු හා මධ්‍ය පරිමාණ 300කට ආසන්න ප්‍රමාණයක් අපි සම්පකාර ජාලයක් යටතට ගත්තා. අරගෙන ඔවුන් ලවා අපි සහල් නිෂ්පාදනය කරා. මහා බැංකු වාර්තා හෙක්ටර් කොබ්බෑකඩ වාර්තා අනුව 2018 වසරට වඩා අඩු මිලකට 2019 දී සහල් මිල පවත්වාගෙන ගත්තා. 2018 කියලා කියන්නේ සහල් මෙට්‍රික් ටන් 250,000ක් ආනයනය කරු වසරක්. අපි 2019 දී ඒ සම්පූර්ණ ආනයනය නැවතුවා. ආනයනය කළ තිබේ ඉතාමත් සුළු ප්‍රමාණයක් මෙට්‍රික් ටන් 24,000ක් බාස්මති සහල් පමණයි ඒ සංචාරක කර්මාන්තය වෙනුවෙන්. සහල් ආනයනය නොකර දේශීය වෙළඳපොළ තුළ වෙළඳපොළ තරංකාරත්වය ඇතිකිරීම හරහා සමුපකාර ක්‍රමය ඔස්සේ ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාට පුළුවන් වුණා මේ වෙළඳපොළ මේ මාෆියාව කියන එක නිෂේධනය කළා දාන්න. 2019 වසර ගත්තොත් එහෙම කිසිම පුවත්පතක නැහැ වී මිල පහළ ගියා කියලාත් නැහැ. සහල් මිල ඉහළ ගියා කියලාත් නැහැ. කියන්නේ මේක වෙළඳපොළ හැසිරීම පිළිබඳ අවබෝධයක් තියෙන වෙළඳපොළ තරංකාරීත්වයේ විශ්වාස කරන ගැසට් මත වෙළඳපොළ පාලනය නොකරන ඇමතිවරයෙකුට ඉතා පහසුවෙන් මේක කරන්න පුළුවන්. හැබැයි ඒක මේ ආණ්ඩුව කරන්නේ නැහැ. අද අපි කතා කරන්නේ සහල් අර්බුදය සහ සහල් මාෆියාව පිළිබඳව. අපිට පැහැදිලිවම පෙනෙනවා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කියලා. අපි රටේ වැදගත් මාධ්‍ය ජාලයක් විදියට වගකීම් යුතු මාධ්‍ය ජාලයක් විදියට මේ පිළිබඳව ඔබත් එක්ක කතා කරන්නට ඕනි. මොකද මේ ඔබේ බත මගේ බත අපේ ප්‍රධාන ආහාරය. අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොප් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව මුදිත් පෙරේරා මහත්මයා දැන් අපි විරාමයට යන කාල සීමාව ඇතුලේ ඔබතුමාගේ විග්‍රහ කිරීම සහ පැහැදිලි කිරීම ඇතුලේ විෂයපත ගණනාවකට ගියා. මට දැන් මේ ස්පර්ශ කරපු විෂයපත ගණනාව මේ ඔක්කොම එකතැනකට අරගෙන ඇවිල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද අපේ රටේ ජනතාවට ඇත්තටම වර්තමානයේ මොකක්ද මේ නිර්මාණය වෙලා තියෙන සහල් අර්බුදය කියලා. මොකද ආහාර අර්බුදයක් ගැන අපේ රටේ ජනතාව බයෙන් ඉන්නවා. අග්‍රාමාත්‍යවරයා පවා උත්තරීතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරා 2023 වර්ෂයේදී රටට ආහාර අර්බුදයක් එනවා කියලා. ඒ නිසා අපේ රටේ ජනතාව දැන් කඩිසරව වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම මේ අර්බුදය කොතනද තියෙන්නේ? ඔව් වැදගත් ප්‍රශ්නයක් රවින්දු. අගමැතිවරයා මම දැක්ක ඒ ප්‍රකාශ කරනවා. ඒ වගේම කෘෂිකර්ම මන්ත්‍රීතුමත් යම් කියනවා මේ හිඟියක් එයි කියලා. අපි වගකීමෙන් කියනවා මේ අවුරුද්දේ සහල් හිඟියක් එන්න කිසිදු අවස්ථාවක් නැහැ. ඊට හේතුව තමයි ගිය පහුගිය මහකන්නේ ගත්තොත් 50% අස්වැන්න අඩු වුණා කියලා අපි උපකල්පනයට ආවත් වී මෙට්‍රික් ටන් ලක්ෂ 15ක්. ඒ කියන්නේ මාස 5කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. අපි මහකන්නේ වී සහල් නිෂ්පාදනයට යොදාගත්තේ පහුගිය අප්‍රේල් මාසෙ ඉඳලා. ඒතර අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු 30 දක්වා මේ කියන මහකන්නේ වී ප්‍රමාණය රට තුල ප්‍රමාණවත් සහල් නිෂ්පාදනය. ඊට පස්සේ දැන් යලකන්නේ දැන්ටත් ආරම්භ වෙලා තියෙනවා අස්වැන්න නෙලන්න. අගෝස්තු පළවෙනි දැන් පස්සේ යලකන්නේ සක්‍රියව වී අස්වැන්න ලැබෙන්න පටන් ගන්නවා. යලකන්නේ උපරිම අවාසියක් වෙයි කියලා අපි උපකල්පනය කරත් 40% දක්වා අස්වැන්න අඩුවීමක් කියලා උපකල්පනය කරත් වී මෙට්‍රික් ටන් ලක්ෂ 12ක් ලැබීමට නියමිතයි. එතකොට ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා සහල් නිෂ්පාදන කටයුතු කරයි යන්නේ. ඒ උපකල්පනයේ මත අපිට මේ අවුරුද්දේ කිසිසේත්ම සහල් හිඟියක් එන්නේ නැහැ.
ඊට අමතරව කියන්න ඕනේ අපි මේ තත්ත්වයේ තියෙද්දි මේ වෙද්දි කාබනික පොහොර තීරණය පැත්තකින් තියෙද්දි මේ වෙද්දි අපි ලංකාව සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් පහුගිය මාස 6දී වෙළඳපොළට මුදා හැරියා. මේකත් එක්ක ගත්තයින් පස්සේ අපිට ජනවාරි වලින් පස්සේ තමයි ජනවාරි 15ත් පෙබරවාරි 15ත් අතර කාලේ තමයි ලබන අවුරුද්දේ යම් හිඟයක් ආවොත් තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක නැත්තම් 3ක. ඒ ප්‍රමාණයත් ආණ්ඩුවට ඉන්දියන් ණය යෝජනා ක්‍රමයට යටතේ ආනයනය කරගන්න කල් තියෙනවා. හැබැයි එකම ගැටලුව තමයි සහල් මිල ඉහළ යනවා. ඒ සහල් මිල ඉහළ යන්නේ කාබනික පොහොර කතන්දරයක් හින්දාවත් මේ ආහාර සුරක්ෂිතතාවය හින්දා ගැටලුවක්වත් නෙමෙයි. මේ කර්මාන්තයට අදාළව තියෙන යෙදවුම් වල මිල ඉහළ යාම හින්දා. අපි ගත්තොත් එහෙම මීට වසරකට ඉස්සෙල්ලා ගත්තොත් එහෙම වී කිලෝ එක නිෂ්පාදන පිරිවැය තිබ්බේ රුපියල් 35. අද වී කිලෝ එක නිෂ්පාදන පිරිවැය වී කිලෝ එකක් හදලා ඉවරෙද්දි ගොවියට රුපියල් 100ක් පිරිවැය යනවා. يعني හෙක්ටයාර එකක් අස්වද්දන්න රුපියල් ලක්ෂ 5ක වියදමක් කරනවා මූලික දේ ඩීසල් ඊට පස්සේ යූරියා මිල. යූරියා අද වෙළඳපොලේ පුද්ගලික වෙළඳපොලේ තියෙනවා රුපියල් 40000ක් මොළ මිලකට අලුයි වෙනවා. ඩීසල් ලීටරේ 500ක් විතර නම් මේ තත්ත්වෙත් එක්ක සහ කෘෂි රසායන කෘමිනාශක වේවා මේ හැම දෙයක්ම අද ගණන් ගිහිලා තියෙනවා. ඒතකොට මේ තත්ත්වෙත් එක්ක මේක ඇත්තටම මේ ඉන්ධන වේවා පොහොර වේවා මේ හැම දෙයක්ම අපි ඩොලර් භාවිතා කරලා ගෙන ඒවා රුපියල් අවප්‍රමාණය වුණා. ඩොලරය මිල ඉහළ ගියා වටිනාකම ඉහළ ගියා. මේ තත්ත්වයේ මත සහල් මිලත් ඉහළ යනවා. මොකද මේ හැම යෙදවුමක්ම අපි මේ කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වතුර ටික හැරුණුකොට අනිත් හැම දෙයක්ම ශ්‍රමය සහ ජලය හැරුණුකොට හැම දෙයක්ම අපි ආනයනය කරගන්න ඕන දේවල්. ඩොලරේ මිල ඉහළ යාමත් එක්ක මේ යොදුම් වල මිල ඉහළ ගියා. මේ හින්දා සහල් මිලත් ඉහළ යනවා. අකමැත්තෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. මෙවර යලකන්නේ වීයස්සන නෙලද්දී ගොවියට අවම වශයෙන් රුපියල් 150කට කිට්ටු සහතික වී මිලක් ලබා දෙන්න වෙනවා ගොවියගේ ආර්ථිකය ආරක්ෂා කරන්න. මොකද ගොවියට තියෙන එකම ආදායම් මාර්ගය මේ කුඹුර විතරයි. ගොවියට මේ දේශපාලකයන්ට සහ වෙනත් නිලධාරීන්ට වගේ බාර් නැහැ, වැලි මංකඩවල නැහැ, හෝටල් නැහැ. ඔහුගේ එකම ආදායම කුඹුර. එතකොට ඒ හරහා ඔවුන්ට සාධාරණ ආදායමක් ලබා දෙන්න නම් වී කිලෝ එකකට 150ක විතර සහතික මිලක් ලබා දෙන්න වෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් රුපියල් 275 වගේ මිලකට අගෝස්තු සැප්තැම්බර් වලින් පස්සේ සහල් මිල පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. 275ක් වගේ මිලකට. නමුත් බුදිත් පෙරේරා මහත්මයා අපි දකිනවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ මට ඔබතුමා කිව්ව කාරණෙත් එක්ක එකඟ වෙන්න පුළුවන්. යෙදවුම් වල මිල ඉහළ යද්දී අපිට භාණ්ඩයක මිල ඉහළ යනවා කියන කාරණෙත් එක්ක මට ඔබතුමාත් එක්ක 100%ක් එකඟ වෙන්න පුළුවන්. එතන තර්කයක් නැහැ. නමුත් අපි දකින කාරණේ තමයි අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ ගොවියෝ කුඹුරු වලට ගිහිල්ලා කෑ ගහනවා තමන් වගා කරත් තමන්ගේ වගාවට අනේ නිසි වටිනාකමක් ලබා දෙන්නේ නැහැ නේ කියලා. හැබැයි අනිත් පැත්තෙන් පාරිභෝගික වෙළඳසැලට යද්දී පාරිභෝගිකයට කෑ ගහනවා මොකක් හරි භාණ්ඩයක මිල ඉහළ යද්දී මේ හාල් වල මිල ඉහළ යනවනේ කියලා. ගොවියොත් කෑ ගහනවා පාරිභෝගිකයොත් කෑ ගහනවා. දැන් එතකොට කවුද කෑ ගහන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නේ තියෙන්නේ මෙතන? අතරමැදිව වැඩිපුර වාසි ගන්නවද? ඔව් දැන් අපි ගත්තොත් රවින්දු ආණ්ඩුවකට හැම වෙලාවෙම මේ වීයස්සන නෙළන අවස්ථාවේදී ආණ්ඩුව හිතන්නේ ගොවිය ගැන විතරයි. ඒ අස්වැන්න නෙළලා මාසෙකට පස්සේ ආණ්ඩුවට මතක් වෙනවා ලංකාවේ පාරිභෝගිකයෝ ඉන්නවා. එතකොට පාරිභෝගිකයා පැත්ත ගන්නවා. අර මාසෙ නැත්තම් වී අස්වැන්න නෙළලා ඉවරලා මාසයක් එකමාරක් වගේ කාලෙදී ගොවියා සම්පූර්ණයෙන්ම වී ටික අලෙවි කරලා ඉවරයි. එතකොට තියෙන වී තොක රැස් කරන්න කණ්ඩායම අතේ හෝ සහල් නිෂ්පාදකයන් අතේ තමයි වී ටික තියෙන්නේ. ඔන්න එතකොට ආණ්ඩුවට මතක් වෙනවා ගැසට් එකක් ගහලා පාරිභෝගිකයෝ රකින්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න පිරිවෙත් ආවරණය නොවන මිලකට ගිහිල්ලා ගැසට් එකක් ගහනවා සහල් නිෂ්පාදකයෝ. එතකොට අස්තෝරේ මේ ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම ඒ ගොවියා ඉන්නවා, සහල් නිෂ්පාදකයා ඉන්නවා, තොග සහ සිල්ලර වෙළෙන්දා ඉන්නවා, පාරිභෝගිකයා ඉන්නවා. ආණ්ඩුවේ මූලික වගකීම තමයි වෙළඳ අමාත්‍යාංශය වේවා, කෘෂිකර්ම අමාත්‍යාංශය වේවා මේ පාර්ශව හතර තෘප්තිමත් වෙන තැනකට සහල් මිල සහ වී මිල පවත්වාගෙන යාම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව මේ වගකීම අතහැරලා ඩඩ්ලි සිරිසේන මහත්තයාට හාල් මිල සහ වී මිල තීරණය කරන්න දීලා වෙලා සහ ඒ වගේ කණ්ඩායම් වලට දීලා බලන් ඉන්නවා. මේ ආණ්ඩුව වගකීම පැහැර හරින්න එපා. ජනතා පරිමාධිපත්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත් කරලා තියෙන ඡන්දය දීලා මේ වෙළඳපොළ හසුරුවන්නේ. ඔබතුමා කියන්නේ ලංකාවේ හාල් මිල තීරණය කරන්න ආණ්ඩුව විසින් ඩඩ්ලි සිරිසේන මහත්මයාට පවර්ලා දීලා තියෙනවා. එහෙමද වෙන්නේ නැත්තම්? පැහැදිලිව ඒකනේ පහුගිය වසර දෙක විශේෂයෙන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාන් පස්සේ අපි දැක්කේ ඒකනේ. එතුමා කිව්වයින් පස්සේ ගැසට් රිවර්ස් වෙනවා. එතුමා හාල් දෙන්න බෑ කියද්දි රිවර්ස් වෙනවා. දැන් මොකද්ද එතකොට මේ ජනාධිපතිතුමා සහ ඩඩ්ලි සිරිසේන මහත්මයා අතර තියෙන සම්බන්ධය මොකක්ද ඒක? ඔව් එතුමාට අනුව මම හිතන්නේ එතුමාගේ වසර දශක දෙක තුනක වගේ ඉඳලා හොඳම ළඟ යාළුවෙක්. ඉතින් ඒ හින්දා උදෙන් අතර විශාල පුද්ගලික හිතවත්කමක් තියෙනවා. ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට දැවැන්ත මුදලක් ඩඩ්ලි සිරිසේන මහත්තයා වියදම් කරලා ඇති. ඒ හරහා බැඳීමක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඩඩ්ලි සිරිසේන මහත්තයාට බෑ කියලා දෙයක් කියන්න බැරි හේතුවක් ඇති. ඉතින් මේ හින්දා පහුගිය වසර දෙක කාලේ පුරාම ගත්තේ ආණ්ඩුව මේ වී හෝ සහල් ගැන තීරණ ගත්තේ ගොවියවත් පාරිභෝගිකයක් ගැන හිතලා නෙමෙයි. ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ ඔහුගේ රූකඩ වෙලා ඉන්න වෙනත් මෝල් සංගම් වල අදහස් අහලා විතරයි. ඒ හැරෙනකොට සමස්ත වෙළඳපොළ ගැන හිතලා මේ දක්වා තීරණ ගත්තේ නැහැ.
නමුත් අපි දකිනවා මේ කාල සීමාව ඇතුළත ඩඩ්ලි සිරිසේන මහත්මයාට වඩා මිත්‍රපාල ඔහුගේ නම මිත්‍රපාල ලංකේශ්වර මහරණ රත්න සහල් සමාගම ඔහු වැඩිපුර ටිකක් ස්කෝර් කරලා තියෙනවා වගේ අපිට පේනවා. මේක දකින්න කොහොමද ඔබතුමා? ඔව් පැහැදිලිවම ඒක ඒක නම් අර පහුගියදා මේ මීට දවස් 3-4 ඉස්සෙල් තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේ හැසිරීම මත සහ මිත්‍රපාල ලංකේශ්වර මහත්තයා කතා කරේ ඇත්ත තොරතුරු. ඒ කියන්නේ ඔහු කියන අදහසට අපිට ඔහුත් එක්ක අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී අපිට විවේචන තිබ්බත් ඔහු මතු කරන කාරණේ ඇත්ත. ගොවියෝ 220 කියන ආණ්ඩුව කියන මිලට හාල් තියාගන්න හාල් දෙන්න නම් 120 වගේ මිලකට වී තියාගන්න ඕනේ වී මිල. එතුමා මතු කරන ප්‍රශ්නේ තමයි 120ට වී විකුණලා කොහොමද ගොවියෝ ජීවත් වෙන්නේ කියන එක. ඒතකොට ඒ කාරණේ ඇත්ත. ඒ හරහා ඇත්ත අපි බොරුවට පාරිභෝගිකයෝ රකින්නවා කියලා ගිහිල්ලි වෙලා ගොවියෝ පාරටත් දාන්න බෑ. මොකද පාරිභෝගිකයන්ට කීයට හරි බත් කන්න වෙන්නේ ගොවියෝ වී ටික කුඹුරු වගා කරොත් විතරයි. අපිට හැමදාම රටින් හාල් ගෙන්න බෑ. හැමදාම නරේන්ද්‍ර මෝදි ණය යෝජනා ක්‍රම දෙන්නේ නැහැ ලංකාවට. ඒ හින්දා අපි ඉස්සලා ගොවියෝ රැක ගන්න ඕනේ. පැහැදිලිව පහුගිය සතියක දෙක කාලේ ගත්තොත් එහෙම මේ මුළු ලංකාවම දැනගත්ත ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ හැසිරීම අනුව ඔහු කොතනද සහ මිත්‍රපාල ලංකේශ්වර මහත්තයාගේ හැසිරීම අනුව ඔහු කොතනද ඉන්නේ කියලා. දැන් මේ ව්‍යාපාර ඇතුළේ අපි බැලුවොත් මහත්මයා දැන් මේ ව්‍යාපාර ඇතුළේම සහල් ව්‍යාපාරය ඇතුළේම එක එක කණ්ඩායම් බෙදිලා මේගොල්ලෝ කුලල් කාගද්දී පාර්ශව කීපයකට බෙදිලා ඉද්දී මේකත් මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙන අරගෙන යන්න සහ අන්තිමේදී මේ ඔක්කොම දායක වෙන්නේ ලංකාවේ ආර්ථිකයටනේ. අපේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ආහාර වේල ප්‍රධාන බත සපයා ගැනීමට මේ ඔක්කොම අන්තිමේදී දායක වෙන්නේ. එතකොට මේ ව්‍යාපාර ඇතුලේ හැමෝම කුලල් කාගෙන බෙදලා ඉද්දී මේක අන්තිම එන අවුට්පුට් එකට ලොකු බාධාවක් නෙමේද? කුලල් කා ගැනීම හින්දා අවුට්පුට් එකට බාධාවක් වෙයිද? ඇත්තරම මේ සමාගම් අතර වෙළඳපොළ තරංකාරීත්වය ඇති වෙලා සහල් මිල පාලනය වෙයිද කියන එක ගැන තාම අපිට හරියට වචනයක් කියන්න බෑ. කොමුණත් මේ ඇතැම් පාර්ශවයන් මේ මාධ්‍ය සාකච්ඡාවලදී දාන්න නම් පැහැදිලිවම නර්තනයක් ඔවුන්ට යම් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා පෙනී යන්නේ. ඒ කියන්නේ ගොවියව සම්පූර්ණයෙන් අයින් කළා මේ පාරිභෝගිකයට අඩුවට හාල් දීලා ගම්පහ හෝ කොළඹ වගේ දිස්ත්‍රික්කයකින් දේශපාලනට එන්න යම් පුද්ගලෙක් උත්සාහ දරන බවක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ඒ කාල සීමාවත් ඔබතුමා සඳහන් කරා 275 වගේ මේ මුදලකට අපේ රටේ හාල් මිල ඉහළයි කියලා. මේ හාල් මිල තීරණය කරද්දිත් මේකත් පහු කාලීනව ඩඩ්ලි සිරිසේන මහත්මයා විසින් වෙනස් කරයිද? කොහොමද අදහස ඔබතුමාගේ? නෑ ඇත්තටම ගත්තොත් දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා කියලා කියන්නේත් ලංකාවේ ඉන්න 1000කට ආසන්න සහල් නිෂ්පාදකයන් එක පුද්ගලෙක් විතරයි. 6 වෙනි විධායක ජනාධිපති ඔහුගේ සහෝදරයා කියලාවත් 5 වෙනි සහ 7 වෙනි විධායක ජනාධිපතිවරු ඔවුන්ගේ යාළුවා කියලාවත් ඔහුට අමුතු බලයක් ලංකාවේ ව්‍යවස්ථාවෙන් දීලා නෑ හාල් මිල හෝ වී මිල තීරණය කරන්න. ඔහු විජයානන්ද සිරිසේන නොහොත් ඩඩ්ලි සිරිසේන මිසක් ඔහු ඩඩ්ලි සේනානායක නෙමෙයි. අපි ඒකයි මුලින් ඉඳලම කියන්නේ වී හෝ හාල් මිල තීරණය කරන්න ඕන ආණ්ඩුව. ඒකට තමයි ජනතාව ඡන්දේ පාවිච්චි කරලා ආණ්ඩුවක් හදලා තියෙන්නේ. මේ කර්මාන්තයේ කියන්නේ වී ඇටේ හදන තැන ඉඳලා සහ බත් ඇටේ කන දක්වා ඉන්න පාර්ශවයන් තෘප්තිමත් වන තැනකට වී සහ සහල් වෙළඳපොළ හැසිරීමේ වගකීම තියෙන වෙළඳ අමාත්‍යාංශයට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒ කට්ටිය එයාලගේ ජොබ් එක කරන්න. සහල් මෝල් හිමියෝ ඉන්නේ ප්‍රතිපත්ති හදන්නවත් සහල් මිල වී මිල තීරණය කරන්නත් නෙමෙයි. ඔවුන්ගේ ජොබ් එක ඇවිල්ලා සහල් නිෂ්පාදනය කරන එක. ගොවියාගේ ජොබ් එක වී ටික හදන එක. එතකොට ඒ ජොබ් අපි මාරු කරගන්න ඕනේ. කැබිනට් ඇමතිවරුන්ගේ වගකීම වෙළඳ ඇමතිවරයාගේ වගකීම සහල් මිල පාලනය කිරීම සහ ඒ වෙනුවෙන් නියම ප්‍රායෝගික මිලක් ප්‍රකාශයට පත් කරන එක. කෘෂිකර්ම ඇමතිවරයාගේ ජොබ් එක තමයි වෙන්න ඕනේ, වගකීම වෙන්න ඕනේ. මේ ගොවියට අවශ්‍ය යෙදවුම් ටික දරන්න පුළුවන් මිලකට ළඟට එකතු කරලා දෙන එක සහ ඒක අකණ්ඩව සැපීම. දැන් රවිදු ඔබ දන්නවද වැදගත් කාරණයක් ඉස්සරහට අපිට මුණ දෙන්න වෙන ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි දැක්ක අත්‍යවශ්‍ය වලට විතරයි ඉන්ධන ඩීසල් ලබා දෙන්න කියලා යම් සීමාවක් පළ කරා ආණ්ඩුව පැනවීමක් කරා. ඒ කියන්නේ නිල නොවන මට්ටමින් රට ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. අගෝස්තු 1 වෙනිදා ඉඳලා යලකන්නේ ප්‍රධාන වාරි ව්‍යාපෘතිවල වී නිෂ්පාදනය කියන්නේ වී අස්වැන්න නෙලීම ආරම්භ වෙනවා. මේ සඳහා යොදාගන්නේ ශ්‍රමය නෙමෙයි සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික යන්ත්‍ර තමයි යොදාගන්නේ. සංයුක්ත කොළබඩ යන්ත්‍රයෙන් තමයි වී අස්වැන්න නෙලන්නේ. එතකොට අගෝස්තු 1 වෙනිදාත් සැප්තැම්බර් 15 සැප්තැම්බර් 34 කාලයේදී හෙක්ටයාර් ලක්ෂ 4ක ප්‍රමාණයක වී අස්වැන්න අපිට නෙලන්න වෙනවා. මේ මත තමයි සැප්තැම්බර් සිට ඊළඟ ජනවාරි දක්වා ලංකාවේ රටේ මිනිස්සුන්ට බත් කන්න තියෙන වී ටික තියෙන්නේ. හෙක්ටයාර් එකට ආසන්න වශයෙන් හෙක්ටයාර් එක අස්වැන්න නෙලන්න ආසන්න වශයෙන් ඩීසල් ලීටර් 50ක් වැය වෙනවා. එතකොට ඩීසල් ලීටර් මිලියන 25 කියන්නේ ඩීසල් ලීටර් කෝටි 2.5ක් ඕන වෙනවා අපිට ඊළඟ මාස දෙකේදී. එතකොට අද බස් දුවන්න ත්‍රීවිල් එක දුවන්න තෙල් නැතුව ඉද්දි අපේ ඉන්ධන ඉල්ලුම අගෝස්තු 1 වෙනිදාන් පස්සේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනවා. හදිසියෙම මේ වී අස්වැන්න නෙලන්න තියෙන. ඒතර ආණ්ඩුව මේ වෙද්දි වහා කඩිනම් වැඩසටහනක් දියත් කරගන්න ඕනේ, සැලැස්මක් දියත් කරගන්න ඕනේ. අපි ගත්තොත් ලීටර් 13200 බවුසර් 2000ක් ඕනේ අතිරේකව මේ වී ටික ගෙදරට ගේන්න නම්. එහෙම නොවුනොත් අපේ රට සැප්තැම්බර් වලින් පස්සේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා මේ වී ටික. මොකද මේ හෙක්ටයාර් ලක්ෂ 4 හෝ 5
ශ්‍රමය භාවිතා කරලා දෑකෙත්තෙන් කපන්න දැන් බෑ. ඊට ශ්‍රමිකයෝ ඒ වගේ ඊට සුදුසු වෙච්ච ශ්‍රමිකයෝ දැන් ලංකාවේ නැහැ. ඒ කට්ටිය ඈත් වෙලා. ඒ අතින් නෙළුවත් ආයිසරයක් මේක ගහෙන් වෙන් කරගත්තත් අපි කපලා ගෙනාවත් වීයට වෙන් කරගන්න ආයිසරයක් ට්‍රැක්ටර් භාවිතා කරන්න වෙනවා. ඒකට ඩීසල් අවශ්‍යයි. කියන්නේ ඩීසල් අත්‍යවශ්‍යයි. මේ කියන කාරණාත් එක්ක බලද්දී අපිට ආහාර අර්බුදයක අවදානමක් තියෙනව නේද ඇත්තටම? ආහාර අර්බුදයක අවදානමක් තියෙනවා කියන දේ නෙවෙයි මම ඉස්මතු කරන්නේ මේ සඳහා රජයේ පූර්ව සූදානමකට එන්න ඕනේ. වතුර එක ලිපේ තියලා හාල් හොයන්න කඩේ යන්න බෑ. අපේ මේ ආණ්ඩුවේ දැක්කේ හැම දෙයක්ම දැන් ඊයේ රෑ 12ට තමයි කියන්නේ. අද්දරය මධ්‍යම රාත්‍රියේ ඉඳලා අත්‍යවශ්‍ය ඒවා විතරයි කියලා. ඔය කනිජ තෙල් නැමැති ඒවා, අගමැති ඒවා, ජනාධිපති ඒවා දැනන් හිටියේ නැද්ද? ඊයේ හවසේදී තෙල් ටික ඉවර වෙනවා කියලා. දැනන් හිටියනේ. මේ ඊයේ හවස සපුගස්කන්දේ තෙල් ටැංකියක් හිල්ලා තෙල් ටික ගිරනේ දැනන් හිටියේ. ඒක වගේ තමයි. අගෝස්තු මාසේ VSN නෙලන්න පටන් ගත්තන් පස්සේ ගොවියට කියන්න එපා තෙල් නෑ කියලා. අපිට කියන්න බෑ නියම විදියට ගොයන් ගහ පැහිලා 80%ක් 90ක් පැහිලා ගොයන් කපන්න ඕන දිනේදී ගොයන් ගහට කියන්න බෑ පොඩ්ඩක් ඉන්න කියලා. මොකද ඊසාන දිග මෝසම ඔක්තෝබර් මාසයේදී සාමාන්‍යයෙන් සක්‍රිය වෙනවා. වර්ෂාපතනයේ ඇද හැල්ලනවා උතුරු මැද කලාපයට. උතුරු නැගෙනහිර සහ උතුරු මැදට වර්ෂාපතනයේ ඇද හැල්ලනවා. වැස්සොත් මේ කුඹුරු ටික සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ අපිට මාස 4කට 5කට කන්න තියෙන හාල් ටික මේ තියෙන්නේ. අපිට තවදුරටත් ඉන්දියානු යෝජනා ක්‍රමයෙන් ලබා ගන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ. වුණොත් මේ රට ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තයේ විදිහට අපිට ලියලා දීලා තමයි ඉන්දියාව නරේන්ද්‍ර මොදිගෙන් පිනට කන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ආණ්ඩුව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ අගෝස්තු 1 වෙනිදා ඉඳලා මේ ඩීසල් බවුසර් 2000ක් අවශ්‍යයි වියසනන්න ගොවියට පොලිමේ ඉඳලා ගන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවට මේ ගොවියට කුඹුරේ ඉන්න ඕන. ගොවියට ෂෙඩ් එකේ නෙමෙයි ඉන්න ඕනේ. දැන් සීසානකල් ගොවියා හිටියේ ෂෙඩ් එකේ මේ පාර. ඒ දේ හරියන්නේ. ඒ යෙදුම් ටික ලං කරලා දෙන්න ඕනේ. ඒ මූලික දේවල් කරගත්තොත් ඒ වෙලාවේ මේ විදිහට රට ලොක්ඩවුන් කිරීමක් කරලා හෝ මේ ඩීසල් බවුසර් 2000 ගොවියට සැපයුවේ නැත්නම් අපි ප්‍රශ්නයකට යනවා. උත්තර මුදිත් පෙරේරා මහත්මයා ඊයේ රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා වලට පමණයි ඔබත් සඳහන් කරා ඉන්ධන ලබා දීමක් සිද්ධ කරන්නේ. මේ අත්‍යවශ්‍ය සේවා ගණයට කොතනවත් ගොවියා අපේ රටේ ප්‍රධාන බත සපයන ගොවියා කියන පුද්ගලයා ඇතුළත් වෙලා නැහැ නේද? නෑ. ඇත්තටම රවිදු කියන්න කනගාටුයි. වෛද්‍ය වෘත්තිය වේවා අධ්‍යාපන වෘත්තිය වේවා ත්‍රිරෝධත මේ හැම වෘත්තියක්ම අපි දැක්කා විශේෂ පහසුකම් සලසනවා ඉන්ධන ලබා දෙන්න. වෛද්‍යවරයාට කොළඹ මහරෝවලට ඇවිල්ලා සැත්කම කරන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්නත් ඔහු බත් කටක් හරි ගෙදරින් කාලා එන්න ඕනේ. හෙදියටත් එහෙමයි ත්‍රිරෝධ රිදුරාටත් එහෙමයි මේ දවස්වල විභාග පරීක්ෂණ වල කටයුතු නිරතලා ඉන්න ඇගීම් කටයුතු නිරතලා ඉන්න ගුරුවරයාටත් එහෙමයි බත් කටක් ගෙදරින් කාලා එන්න ඕනේ. ඒ හාල් ටික කොළඹට ප්‍රවාහනය කරන ලොරි රථ වෙනුවෙන් තාම ප්‍රමුඛතාවයේ දීලා මේක අත්‍යවශ්‍ය සේවාවක් විදිහට දැකලා ඉන්ධන ටික ලබා දෙන්න තාම වැඩසටහන් නැහැ. රජයෙන් ඉල්ලීමක් කරා දැන් සති කිහිපයක් තිස්සේ මම නියෝජනය කරන ප්‍රධාන පොරොන්දු දිස්ත්‍රික්කය ගත්තොත් අපි තමයි පොරොන්දු දිස්ත්‍රික්කයේ තමයි 150ක් ලංකාවේ සහල් වෙළඳපොළට අවශ්‍ය සහල් ප්‍රමාණය සපයන්නේ. සාමාන්‍යයෙන් පොරොන්දුරුවෙන් දිනකට ප්‍රධාන මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ඇතුළුව ලොරි රථ 100ක් 120ක් පොරොන්දුරුවෙන් එළියට දාන්න ඕනේ මේ දවස්වල. ඔබ දැන් කැමරා කණ්ඩායමක් යවුවත් මෙන් ඒරියේ සිට වැලිකන්ද දක්වා තියෙන මේ සෑම ඉන්ධන පිරවුම්හල් 10ක් 12ක් තියෙනවා. මෝල් සහල් නිෂ්පාදකයන්ට අයිති ලොරි රථ 100කට අධික ප්‍රමාණයක් තියෙන දවස් 2ක් 3ක් තිස්සේ අකණ්ඩව මේක සති 3ක් තිස්සේ තියෙන දෙයක් මාසයක් තිස්සේ තියෙන දෙයක් ඉන්ධන පොලිමේ. හාල් ටික ප්‍රවාහනය කරන් තියෙන ලොරිය ෂෙඩ් එකේ පොලිමේ දවස් 3ක් විතර තිබ්බහම කොහොමද මේ කොළඹට හාල් ටික එන්නේ? වැඩි ඕනේ නැහැ පොළොන්නරුව අවශ්‍ය වෙන්නේ දවසකට සහල් මෝල් ටික ක්‍රියාත්මක කරන්න සහ වී ප්‍රවාහන ලොරි ටික ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන ඩීසල් ලීටර 25000. ඒ කියන්නේ 13200 බවුසර් දෙකයි. මේ ආණ්ඩුවට බැරි වුණා ඒ වෙනුවෙන් ඉන්ධන පිරුම්හලක් වෙන් කරලා ඉවරලා ඒ ඉන්ධන ටික දෙන්න. ඉතින් මේ එකයි මම කියන්නේ මේ මූලික දේවල් බේසික්ස් ටික ආණ්ඩුව කරන්නේ නැතුව මේ කෑ ගන්නවා මෙන්න කොළඹ හාල් නැහැ. මෙන්න හාල්. ඉතින් කඩේ මුදලාලට කඩේ ව්‍යාපාරිකයාට පොළොන්නරුවට හාල් ඇනුමක් දැම්මෙන් පස්සේ වෙනද දවසෙන් එන එක දවස් 5න් එන්නේ නැත්නම් වෙළඳපොලේ හාල් වල හිඟයක් එනවා. ඒතර මුදිත් පෙරේරා මහත්මයා ඒත් එක්කම තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලා සහල් නිෂ්පාදනය කරන පුද්ගලයෝ වෙනුවෙන් පෙනී සිටිනවා. සුළු සහ මධ්‍ය පරිමාණ හාල් නිෂ්පාදනය කරන අය වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී ඉන්නවා. මේ ගැටලු ටික මේ ප්‍රශ්න ටික ගිහිල්ලා ඔබතුමන්ලා බලධාරීන්ට ඉදිරිපත් කරේ නැද්ද? අඩුම තරමේ ඩඩ්ලි සිරිසේන මහත්මයාවත් මේ ප්‍රශ්න ගිහිල්ලා කතා කරේ නැද්ද? කතා කරලා නැද්ද? නෑ ඩඩ්ලි සිරිසේන මහත්තයා හැමතිස්සෙම ගිහිල්ලා කතා කරන්නේ ඔහුගේ වපසරියේ ඔහුට වාසියක් වෙන දේවල් තමයි. එතකොට මේ ඉන්ධන අර්බුදය හෝ වේවා පොළොන්නරුවේ ඉඳන් හාල් කොළඹට ගෙන හෝ ගැටලුව හෝ වේවා මේ කිසිම ගැටලුවක් ඩඩ්ලි සිරිසේනට නැද්ද? මම දන්න විදිහට මේ ඩඩ්ලි සිරිසේන මහත්තයාට මම දැක්කා ඔහුගේ හෝටල් සහ සහල් මෝල් සඳහා වෙනම විශේෂ පහසුකමක් යටතේ එනවා.
එතනින් පල්ලෙහින් අනිත් සහල් නිෂ්පාදකයන්ට තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. ඔහුගේ සහල් වලට වෙනමම ඉන්ධන සැපීමක් සිදු කරනවා. මම දැක්කා ඔහුගේ හෝටලයටත් ඉන්ධන බවුසරයක් කෙන එක සමාජ මාධ්‍ය වෙනවා. ඒ වගේම මම දන්නා පරිදි ඔහුගේ සහල් මෝලේ ඉන්ධන ගබඩා කිරීමේ ටැංකි පහසුකම් තියෙනවා. ඒ යටතේ ඔහුට යම් ඉන්ධන ප්‍රමාණයක් ඔහුගේ මෝලේ ඇති. ඔහුට විශේෂ පහසුකමක් ඇත්තේ එනම ඇති. ඊට අමතරව ඉන්න කිසිදු සහල් නිෂ්පාදකයෙකුට ඒ පහසුකම නැහැ. මම දන්නේ නිවරත්න සහල් ව්‍යාපාරයේ පහසුකම තියෙනවද කියලා. ඒ කොහොම වුණත් මම කියන්නේ ඒ පහසුකම් දෙන්න එක වැරදි කියලා නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය සේවාවක් ඉන්න අනිවාර්යෙන් ඒක ලබා දී යුතුයි. ඒක ලබා නොදුන්නොත් මේ සහල් ටික ප්‍රමාණය වෙන්නේ නැහැ. එතකොට වෙළඳ පොලේ හිඟයක් එනවා. නමුත් හැමෝටම එකම වගේ පහසුකම ලබා දෙන්න ඕනේ නැද්ද? නෑ දැන් අපි ගත්තොත් නිවරත්න නිපුණ අරලිය ගත්තොත් එහෙම ලොරි රථ 100කට අධික ප්‍රමාණයක් නඩත්තු කරන සමාගම් ඒ සමාගම් වලට ගේ අභ්‍යන්තරයේ ඉන්ධන ගබඩා තබා ගැනීම වෙනම දෙයක්. හැබැයි ලොරි රථයක් නැත්තම් දෙකක් තියෙන සුළු මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට තමන්ගේ ව්‍යාපාරය තුළේ ඉන්ධන ගබඩා තියාගන්න බෑ. හැබැයි ආණ්ඩුවට සරලව කරන්න පුළුවන්. ප්‍රවණ දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම මින්නේරිය ඉඳලා වැලිකන් දක්වා ඉන්ධන පිරුවන් විරහුන්හල් 12ක් විතර තියෙනවා. මේකෙන් එකක් වෙන් කරන්න පුළුවන් සහල් නිෂ්පාදකයන්ට සහ වී ප්‍රවාහකයන්ට විතරයි කිරවලා. එතකොට මේ ගැටලුව අවසන් වෙනවා. හැබැයි කියන්න කනගාටුයි. ඉස්සරහින් වැලි ටිපර් ටික තෙල් ගහනවා, පිටිපස්සෙන් හාල් වල ටික බලන් ඉන්නවා දවස් 3ක් තිස්සේ. නමුත් මහත්මයා මේ තියෙන තත්ත්වය උඩ අපිට ඉන්ධන අර්බුදය විසඳන දවසක් පිළිබඳව හරියටම අනුමානයක් කරන්නට බෑ. අද වල ශක්ති අමාත්‍යවරයා කටාර රාජ්‍ය බලාපිටත්ව ගියා. අපිට මේක විසඳෙන්නේ කවක්ද කියන කාරණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට බෑ. එතකොට ඔබතුමා සඳහන් කරන අනාගතය කියන්නේ අගෝස්තු මාසයේ සහ ඔබතුමා අවදානම් කලාපයක් කියලා දාලා තියෙන සැප්තැම්බර් මාසයේ පිළිබඳව අපිට හරියටම මේ දවස් වෙද්දී ඉන්ධන අර්බුදය විසඳනවා කියන තැන අපිට ඉන්නට බෑ. එතකොට ඒ තත්ත්වයේ ඉඳන් බලද්දී අපේ රටේ ජනතාවට සහ රජයට කරන්න තියෙන අන්තිම සහ එකම විසඳුම තවදුරටත් ඉන්දියාවෙන් හාල් ගින්නන එක නෙමෙයිද? නරේන්ද්‍ර මෝදිගේ හාල් තවදුරටත් දීර්ඝකාලීනව කන එක නෙමෙයිද අපේ රටේ ආණ්ඩුවට කරන්න තියෙන එකම විසඳුම? රවින්දු ගත්තොත් ඉන්දියානු නහ යෝජනා ක්‍රමයේ යටතේ පහුගිය මාර්තු වගේ ඉඳලා තමයි ඉන්ධන සහ සහල් ආනයනය ඉතුරු අත්‍යවශ්‍ය ආනයනය කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අපි ඊළඟ අප්‍රේල් වෙද්දී මේ ඩොලර් බිලියන හෝ දෙකේ පහසුකම ඉන්දියාවට ගෙවන්න ඕනේ. දැන් අපි 6 වෙනි මාසේ අවසානයේ ඉන්නේ. තවත් මාස 6 මාස 9කදී අපි මේ පහුගිය මාස 3 කාපුවා පුච්චපු තෙල් මේ ඔක්කොටම නරේන්ද්‍ර මෝදිට සල්ලි ගෙවන්න ඕනේ. අද ඩීසල් ටික ගහ ගන්න රට සල්ලි ගේන්න සල්ලි නැතුව ඉන්න රටක් කොහොමද ගිය මාස 3 ගත්ත ණය පියවන්නේ ඉන්දියාවට. ඒතර මේ අපි තවත් ඉන්දියාවට ණයකාරයෙක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් අපි යෝජනා කරන්නේ රවින්දු අපි දැකලා තියෙනවා ඇතැම් රටවල් ගොඩනගද්දී සමහර විශ්වාසවන්ත නායකයන්ට රටේ ජනතාව අතේ තිබ්බ කනකර ටික රත්තරන් ටික දුන්නා රට ගොඩනගන්න කියලා. එහෙනම් මේ අපි බලමු අපි නිකමට ගමුකෝ රටේ විසිරලා තියෙන දේවාල ටික දැන් මේ 33 කෝටියක් වෙනුවෙන් දෙවියෝ වෙනුවෙන් දේවාල හදලා තියෙනවානේ. 33 කෝටි නැතත් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් දේවාල හදලා තියෙනවානේ. මේ රටේ ජනතාව දෙයියන්ට මොනතරම් මේ විදිහේ රත්තරන් ප්‍රමාණයක් දේවාල වලට ගිහිල්ලා පූජා කළාද? එක්ක දෙයියෝ බල්ලි වෙලා ලංකාවේ මේ විනිමය අර්බුදේ විසඳලා දෙන්න ඕනේ යම් ප්‍රාතිහාර්යයක් පාලා. නැත්තම් ඉතින් අකමැත්තෙන් වුණත් කියන්නේ නෝ මේ පන්සල් වේවා පල්ලි වේවා දේවාල වේවා මේ වගේ තියෙන රත්තරන් සංචිත හෝ කොපමණ රත්තරන් ඇද්ද බාර ඔප්පු කරලා අපි උදාහරණ කතරගම දේවාලය ගමුකෝ. මේකට විශාල ප්‍රතිරෝධයක් එන්න පුළුවන් දේවාලේ තියෙන රත්තරන් ටිකත් ඉල්ලුවද සහල් නිෂ්පාදකයෝ ඇවිල්ලා කියලා. නැත්නම් අපි කියන්නේ ඉතින් ඒක දෙයියොන්ට වැඩකුත් නැත්තම් අපි යථාර්ථය කතා කරමුකෝ. හැබැයි මේ වෙලාවේ මේ රට අර්බුදයකට තියෙන වෙලාවේ මේ රත්තරන් ටික ඩොලර් බවට පත් කළා හරි අපි මේ ඕන කරන ඉන්ධන ටික ගේමු රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. දෙයියන්ට දීපු දේවල් පවා ඉල්ලන තැනකට අපේ රටේ ආර්ථිකය පත් වුණා. දෙයියෝ ගැන දෙවියන් වහන්සේ ගැන කතරගම කන්දසිරුදු හෝ අනිත් දෙවියන් ගැන තියෙන අවිශ්වාසයක්වත් විශ්වාසයක්වත් මත නෙමෙයි අපි කතා කරන්නේ. අපිට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට හෙට ඔබේ අතේ සල්ලිත් තියෙනවා නම් සහල් ටික පොළොන්නරුව ඉඳලා මෙහෙට ප්‍රවාහනය කරගන්න විදියක් නැත්තම් ඩීසල් නැතුව අපි මොකද්ද කරන්නේ? දෙයියෝ බලන්නෙත් නැත්තම් අපි කියන්නේ මේ දෙයියොන්ට පූජා කරපු රත්තරන් ටික හරි කමන්නේ අපි අහපුව අරගෙන මේ රත්තරන් ප්‍රමාණය ලේසියෙන් ඩොලර් බවට පත් කරන්න පුළුවන්. මේකෙන් මේ ප්‍රශ්නේ විසඳුමු. අපි මේ මන් දන්නේ ඒකට කොච්චර කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සදාචාරාත්මක නැද්ද කියන ඒත් අපිට අමාරු තීරණ ගන්න වෙයි. අපිට දවසක ඉර පායාදෝ කියන ප්‍රාර්ථනාවත් එක්ක කෙටි විරාමයක් ලබා ගන්නම්. විරාමයෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු මුදිත් පෙරේරා මහත්මයා අපේ වැඩසටහන අවසාන භාගයට ළඟා වෙනවා. අපි විරාමයට යද්දි කතා කරමින් හිටියේ මගේ අදහස සහ යෝජනාව අපි දෙවියන්ව මේ වෙලාවේ විගණනයට ලක් කරන්නේ නැතුව අපේ රටේ විගණනය පිළිබඳව බොහෝමයක් ජනතාව පෞගේ කාලේ කතා කරන්නේ අපේ රටේ බලධාරීන් සහ පාලකයන් රටේ ජනතාවගෙන් ගත්ත මුදල් රටේ ජනතාවගෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් හොරකම් කරා නම් ඒ මුදල් ප්‍රමාණය ආය රටේ ජනතාවට ලබා දුන්නා නම් මේක අර්බුදයට විසඳුමක් නෙමෙයිද? ඒ වගේම තමයි අපි ආහාර අර්බුදයක් ගැන කතා කරනවා. සැප්තැම්බර් මාසේ
විශ්වාසය වෙද්දී අපේ රටේ ජනතාවට කන්න හාල් නැති වේවි. ඒක මට නැති වෙයි, සමහරට ඔබතුමාට නැති වෙයි. නමුත් විශ්වාසද අපේ රටේ ප්‍රධාන පෙළේ පාලකයන්ටත් හාල් නැති වේවි කියලා. අපේ රටේ අර්බුද නිර්මාණය කරපු මිනිස්සුන්ගේ ගෙවල් වලට මුළු තැනකටත් හාල් ටික යන්නේ නැහැ කියලා විශ්වාසද? අද ඔබත් සමහර විට ඉන්ධන පොලිමේ ඇති ප්‍රායෝගිකව මම ඉන්ධන පොලිමේ ඉන්නවා. අපේ රටේ අර්බුද නිර්මාණය කරපු ප්‍රධාන පෙළේ පාලකයෝ ඉන්ධන පොලිමේ ඉන්නවා කියලා ඔබතුමාට විශ්වාසද? නෑ, මේ රටේ මේ අර්බුද නිර්මාණය කරපු අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් දේශපාලකයෝ වේවා, ඊට වගකියයුතු මේ දේශපාලකයෝ කරපු හැම අකටයුත්තකටම හැම හොරකමක් පිටිපස්සෙම රාජ්‍ය නිලධාරියෝ ඉන්නවා. රාජ්‍ය නිලධාරියෝ කරපු හැම හොරකමක් පිටිපස්සෙම දේශපාලකයෝ ඉන්නවා. මේ කවුරුත් අද මේ ප්‍රශ්න වලින් ඒ කට්ටියට ඒ ප්‍රශ්නේ නැහැ. අපි උදාහරණ ගත්තොත් එimhe හොරකමක් කරපු ඇමතිවරයෙක් මං හිතන්නේ අද ඉන්ධන පොලිමක ඉන්නවා කියලා. ඔහුට ගෑස් LP ගෑස් ගත්තොත් ඒව ප්‍රශ්න ආවේ නෑ. අපි දැක්කනේ කුරුණෑගල පැත්තේ ගෙවල් ඇතුලේ සිලින්ඩර් 100 150 මතුවෙනවා. ඒ වගේ තමයි මේ සහල් හිඟයක් එන්නේ නෑ කීයටවත්. ඒ ආවත් මේ දේශපාලකයන්ට නම් මේ හොරුන්ට කවදාවත් ඒ හිඟේ දැනෙන්නේ නෑ. ඒ කට්ටිය එක්කෝ රටයයි නැත්තම් බාස්මතිකයි. හැබැයි මේ ඔබත් මමත් නියෝජනය කරන අපේ පන්තියට කට්ටියට තමයි, දිලදු කට්ටියට තමයි, මේ මධ්‍යම සහ ඊට පහළ කණ්ඩායමට තමයි මේ ප්‍රශ්නේ තීව්‍රව දැනෙන්නේ. කින්දා මේ දේවල් මේ දැන් අපි මේ දවස්වල කරලියට යනවා 21 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන. මේවා කරා කියලා එකක් තමයි මේ වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදය විසඳෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා කරන්න ඕන දේවල් තියෙනවා. ඒ වෙනුවෙන් කරුණාකරලා එක්ක මේ 225 එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමකට බලය දීලා මේ කට්ටිය ගෙදර යන්න ඕනේ. ඒකම අපි හිතමු අපේ රටේ දැන් දැවැන්තම ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙලා තියෙන ඉන්ධන ප්‍රශ්නය. අපි හිතමු වීවගාවට අවශ්‍ය කරන බොතුමල්ලට සහල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන ඉන්ධන හෙට උදෑසනට සිට ලැබුණා කියලා අපි උපකල්පනය කරමු. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙයිද? පොහොර පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැද්ද දැන්? පොහොර ගත්තොත් රවින්දු පුද්ගලික වෙළඳපොලේ අපි දකිනවා රුපියල් 40000 ඊට ආසන්න මිලකට මේ වෙද්දි වෙළඳපොලේ පොහොර තියෙනවා. අපි දැක්කා ඊයේ හුණුපිටිය ආශ්‍රිතව තියෙන පුද්ගලිකාංශයේ පොහොර ගබඩාවලත් විශාල පොහොර තොග ලැබිලා තියෙනවා. පෞගේ දින කිහිපෙදී වරාය හරහා ලැබිලා තියෙනවා. ඒ වගේම නොවැම්බර් 7 වෙනි මාසේ 15 ජූලි 15ට කලින් රජයත් යම් ප්‍රමාණයක් ආනයනය කරනවා කියන සහතිකය දීලා තියෙනවා. යලකන්නේට මම හිතන්නේ මේ තියෙන ප්‍රමාණයෙන් අපිට කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි අපිට ඊළඟ මහා අපි සාර්ථක කරගන්න ඕනේ සාමාන්‍ය පරිදි අපිට 2021 මහා වැරදුනා කාබනික පොහොරින්ද අපි 2023 මහා සාර්ථක කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ඔක්තෝබර් 15 විතර වෙද්දී ආසන්න වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 250ක් විතර අපි ආනයනය කරගන්න වෙනවා. ඒ වෙනුනුත් ආයිසරයක් ඩොලර් මිලියන 300ක් විතර ඕන වෙනවා. මේ ඔක්කොම රසායනික පොහොර. රසායනික පොහොර කියන්නේ ඊළඟ මහකන්නේ වෙනුවෙන් ඇත්තටම දැන් මේ පාරත් ගොවියට කුඹුරට බහින්න උනේ පොහොර නැව ඉන්දියාවේ හරි ඕමානයේ හරි කටාරවල හරි තියෙද්දි. එහෙම නැත්නම් රුසියාවේ MOP ටික තියෙද්දි බැස් මෙහෙ වෙනදා අපි ගොවියා කුඹුරට බහිද්දි මගේ පොළොන්නරුවේ ගොවියෝ වෙනදා කුඹුරට පළවෙනි නියර රහින්න යද්දි පොළොන්නරුව ගල්ලෑලේ ලක් පොහොර ගබඩාවේ සම්පූර්ණයෙන් තියෙන්නේ පොහොර. පොළොන්නරුවේ පොහොර තියෙද්දි තම ගබඩාවට පොහොර ආවෙන් පස්සේ තමයි ගොවියා කුඹුරට බහින්නේ. මේ පාරත් ගොවියෝ බැස්සේ අවදානමකින් ඒ අවදානම යම් තාක් දුරට මේ වෙදි පහවමී තියෙනවා. හැබැයි ඊළඟ මහේ යෝග කරන්න බෑ. මහේ ගොවියට ඉන්ධන පෝලිං වල ඉන්න බෑ. පොහොර පෝලිං වල ඉන්න බෑ. මේ එකයි මං කිව්වේ කෘෂිකර්ම එමෙතුමා එයාගේ ජොබ් එක කරන්න ඕනේ. ප්‍රධාන දේ වීවගාව මේකේ යෙදවුන් ටික ලං කරලා දෙන්න ඕනේ. මොන ක්‍රමයකින් හරි ඔක්තෝබර් අගෝස්තු සැප්තැම්බර් අතරදී මේ ඕන කරන ඉන්ධන බවුසර් 2000 දෙන්න ඕනේ ගොවියට. ඊට පස්සේ ඔක්තෝබර් 15 විතර වෙද්දී ඊළඟ මහකණට අවශ්‍ය කරන මගේ මතකයේ අනුව රසායනික පොහොර මෙට්‍රික් ටන් 250ක් විතර ඕන මේ මහකණ්ඩට. දත්ත මට මතක විදියට ඒ ප්‍රමාණය අපි ආනයනය කරගන්න. ඒකයි මං කිව්වේ මේ වෙලාවේ තියෙන කොහේ හෝ තියෙන රත්තරන් භාවිතා කරලා හරි දේවාල වේවා පන්සල්ල මේවා පාවිච්චි කරලා හරි අපි මේ ටික ගේන්න ඕනේ මේ සිංහල මේ ශ්‍රී ලංකාව රැක ගන්න නම් නැත්නම් අපි වෙනත් රටක යටත් වීතියක් බවට පත් වෙයි. ඒතර වර්තමානයේ යලේ ගොවියා කුඹුරට බහින්නෙත් මහේ ගොවියා කුඹුරට බහින්නෙත් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාගෙන ආව කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් ඈත් වෙලා නේද? පැහැදිලිවම ඒ ප්‍රතිපත්තියෙන් ඈත් වෙලා. ඒ කියන්නේ ඒ මාධ්‍ය වලින් අපි දැක්කා මේ පාරත් බෙදන්න උත්සාහ කරනවා. මේ ඊටමත් බාල කිසිදු ප්‍රමිතියකට නැතුව. ඒ කියන්නේ ඒකයි මේ කාබනික පොහොර වගාව රවිඳු අපිට තරා දීර්ඝකාලීන නිශ්චිත වැඩසටහනක් අනුව ගියා නම් අති සාර්ථක කරගන්න තිබු වැඩසටහනක්. හැබැයි ඒක අද කාබනික කියන වචනේ නිකන් අසභ්‍ය වචනයක් බවට පත් වෙලා ඒ තරම් මේක මිනිස්සුන්ට අප්පිරිය කරා. පිළිකුලක් ඇති කරා. ඒ කියන්නේ මේ ගරු ජනාධිපතිතුමා සහ ඒ කණ්ඩායම අනුරුද්ධ පාදිනිමැතිතුමා වෙන්න පුළුවන්. ඒ කට්ටිය පෙන්නුවා එක්තරා දිශාවක් පෙන්නුවා. ඒ පෙන්නපු කෝණේ වරදක් නැහැ. හැබැයි අපි ඒ කෝණයට යන්න ගිය කරපු මාර්ගය වැරදුනා. එතකොට ජනාධිපතිතුමාගේ කාබනික ප්‍රතිපත්ති පිළිබඳ තීරණය වැරදි නෑ. ඒ තීරණය ක්‍රියාත්මක කරපු විදිය වැරදි. හරි දේ වැරදි විදියට කරන්න ගියා. එතනින් තමයි අපිට වැරදුනේ. එතකොට
අපි කවදහරි දවසක මේ කාබනික වගාවට අපිට යන්න වෙයි. ඒ සඳහා දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරොත් ඇත්තටම අපිට විදේශ වලින් ආනයනය කරන ලබන පොහොරත් අපිට පාලනය කරගන්න පුළුවන්. ඒතර මුදිත් පෙරේරා මහත්මයා මම වැඩසටහන අවසාන භාගයට ළඟා වෙනවා. මේක බොහොම වැදගත් සාකච්ඡාවක්. ඔබතුමල්ලා සහල් නිෂ්පාදනය කරන පිරිස තමයි නියෝජනය කරන්නේ. මම හරියටම කිව්වොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරීටි තමයි ඔබතුමල්ලා නියෝජනය කරන්නේ. එදා ශ්‍රී ලංකාව හැඳුන්වන්නේ පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට. අපි බොහොම ස්වයංපෝෂිත රාජ්‍යයක් විදිහට එදා අපේ රටේ අතීතයේ හැඳුන්වන රොබොට්නොක්ස් හෙළදිවේ ලියන්නේ අපේ රට කියන්නේ ආර්ථිකයෙන් බොහොම ස්වයංපෝෂිත වෙච්ච ආගන්තුක සත්කාරයෙන් අතිශය පරිපූර්ණ වෙච්ච සහලින් පිරිච්ච රටක් විදිහට අපේ රට එදා ඈත අතීතයේ හැඳුන්වුවේ. නමුත් අද අපේ රටේ ප්‍රධාන ආහාරවල බත පවා වී පවා අපි පිට රටින් ආනයනය කරන තැනට යොමු වෙලා තියෙනවා. මේක අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එදා ඩී.එස්. සේනානායකත් ඕක කරා, ඩඩ්ලි සේනානායකත් ඕක කරා, 1971ත් ඕක කරා, 82ත් ඕක කරා, 45ත් අපි ඕක කරා. දීර්ඝ කාලිනව අපි මේ දේවල් කරා. මේ විදිහට අපි සහල් ලබා ගැනීමට තවත් රටක් මට යැපීම මේක කොහොමද ඔබතුමා දකින්නේ? දැන් උදාහරණයක් විදිහට 1900 වර්ෂයේ සමහරට වැරදි වෙන්නට පුළුවන් 45 වගේ කාර්තු ඇතුලේ අපි බුරුමෙන් සහල් ගෙන්වීමට විශාල වශයෙන් යැපිලා හිටියා. බුරුමේට යුද වාතාවරණයක් ආවට පස්සේ අපේ රටට හාල් එන්නේ නැතුව ගියා. අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝගේ ගේන්න අපි තවත් රටකට මේ විදියට අරාජික විදියට යැපිලා ඉන්නේ කියන ඔබතුමා මොකද හිතන්නේ? ඔව් ගත්තොත් රවින්දු 1948 නිදහස ලැබෙන වෙලාවේ 50 දශකයේ ආරම්භයේදී ලක්ෂ 80ක් විතර තමයි ලංකාවේ ජනගහනය. ඒ ජනගහනයට කන්න දෙන්නත් අපේ රට ඇතුලේ සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට ගැටලුවක් තියෙනවා ඒ වෙද්දි තිබ්බ ආහාර රටාවේ ප්‍රධාන ආහාරය සහල්ද කියන එක. දැන් අපි ඔක්කොම කිව්වට ඉතිහාස පොත් අරගෙන පෙරදිග ධාන්‍යාගාරය කිව්වෙන් පස්සේ හැමෝම හිතන්නේ සහල් තමයි ඒකේ ප්‍රධාන වෙන්නේ නැති කියලා. මම විශ්වාස කරන්නේ සහල් විතරක් නෙමෙයි ලංකාවේ තිබිලා තියෙන ප්‍රධාන ආහාරය ඇතුලේ. කියන්නේ ප්‍රධාන ආහාරය සහල් වුණා කියන එක ගැන විවේචනයක් අපිට සැකයක් තියෙන හේතුව තමයි ඒ වගේ සහල් නම් ලංකාවේ ප්‍රධාන ආහාරය උනේ මේ පුරාවිද්‍යා බිම් වලින් මතු කරගන්න ඕනේ මේ වීතක සහල් බවට පත් කරපු දැවැන්ත වංගෙඩි වෙන්න පුළුවන් ඒ වගේ උපකරණ. මම දැක්කේ නෑ මේ දක්වා පුරාවිද්‍යාවෙන් එහෙම දෙයක් මතු කරගෙන තියෙනවා. එතකොට අපේ ආහාර රටාවේ යම් ගැටලුවක් තියෙනවා. අපි සහල් පරිභෝජනය අපි යම් ප්‍රමාණයකට වැඩියක් වගේ පේනවා. හැබැයි 1948 ඉඳලා ඉවරලා 2010 12 15 වගේ වෙද්දි ආපු විශේෂයෙන්ම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා අවසන් වෙන දවස වෙද්දි අපි තවදුරටත් සහල් ආනයනය කරන මට්ටමින් අපි එළියට යනවා. ඒ කියන්නේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ හරහා අපි හෙක්ටයාර් ලක්ෂ 2ක් වගේ තමයි 1950 අපි විවගා කරලා තිබ්බේ. ඒක හෙක්ටයාර් ලක්ෂ 8ක් දක්වා ඉහළ යනවා මොරගහකන්ද ව්‍යාපෘතියත් එක්ක. ඒ මොරගහකන්ද ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලැබීමත් එක්කම තවදුරටත් සහල් ආනයනය කිරීමේ අවස්ථාවක් ලංකාවට තිබ්බේ නැහැ. 2020 ගත්තත් ප්‍රථම වරට වී නිෂ්පාදනයේ වී මෙට්‍රික් ටන් මිලියන 5 ඉක්මවලා යනවා. ඒ කියන්නේ ලංකාවට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ බත් කන්න වී මෙට්‍රික් ටන් මිලියන 4යි. අපි 5 ඉක්මව අතිරික්ත නිෂ්පාදනයක් යනවා. හැබැයි අපිට අපෝසත් වෙනවා ඒක අඛණ්ඩව තියාගෙන යන්න මේ කාබනික පොහොර තීරණයේ 2020 කාල සීමාව ඇතුලේ 2020 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න පිටම වසර දෙකකදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මුල් වසර දෙකේදී ප්‍රථම වරට ලංකාව වී මෙට්‍රික් ටන් මිලියන 5 සීමාව ඉක්මවලා යනවා. යලමහ කන්න දෙකේදී කියන්නේ අවුරුදු දෙකට ඒ කන්න හතරට වී මෙට්‍රික් ටන් මිලියන 10ක අස්වැන්නක් ගත්තා. ඒ ගැන අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෞරවය පුද කරනවා. ඒ කාලේ නොමිලේ පොහොර ලබා දුන්නා මම. ඔව් නොමිලේ පොහොර ලබා දීමත් විශේෂයෙන්ම කාලගුණික සාධක වර්ෂාපතනය නිසියාකාරව ලැබුණා. අදරත් ජලාශ තියෙන වාම් මට්ටමේ ඒ හරහා සම්පූර්ණ ධාරිතාවයෙන් වී නිෂ්පාදනය සිද්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට අපි සහල් ස්වයං පෝෂිත කියන කතාවට මම යන්නේ නැහැ. මොකද ඩොලර් මිලියන 500ක පොහොර ගෙනල්ලා මේකට ගහලා අපි හාල් වලින් සහලින් ස්වයං පෝෂිතයි කියන වචනේ කියන්න බෑ. මොකද අපි කියන්නේ ස්වයං පෝෂිත වෙන්න විදියක් නැහැ. පිටරටින් නම් යොදුම කියලා තියෙන්නේ. හැබැයි අපි සහල් ආනයනය කිරීම අවශ්‍ය නැති රටක් බවට පත් වෙලා තිබ්බා 2021 අවසන් වෙද්දී. ඒක නැති වුණේ අපිට මේ කාබනික පොහොර තීරණේ වැරදි විදිහට ක්‍රියාත්මක කරන්න ගියපු හින්දා. හැබැයි අපිට යලි සුපුරුදු විදිහට රසායනික පොහොර එක්ක මේ වගාව ගියොත් අපිට 2023 වසරේ සහල් ආනයනය සම්පූර්ණයෙන් නවත්ත ගන්න පුළුවන්. ප්‍රමාත්මය හරියටම අපි දැන් 2020 අමතක කරලා 21 අමතක කරලා 2022 ජුනි මාසේ ඉඳන් කතා කරොත් 2022 ජුනි මාසේ ඉඳන් 2023 සහ මේ ඉදිරි අනාගතය දිහා බලලා කතා කරොත් වර්තමානයේ රටේ ජීවත් වෙන ජනග්‍රහණයට මේ ලංකාව ඇතුලේ තියෙන කුඹුරු වලින් නිෂ්පාදනය කරන හාල් ප්‍රමාණවත්ද? අපේ රටේ ජනතාවට කන්න දෙන්න මේ හාල් ටික ඇතිද? ප්‍රමාණවත්. හෙට ඉඳලා සහල් ඇටයක්වත් ලංකාවට ආනයනය කරේ නැතත් ආණ්ඩුව හරියට වෙළඳපොළ කළමනාකරණය කරොත් මේ තියෙන මේ තියෙන සහල් වලින් යලකන්නේ ලැබීමට නියමිත අස්වැන්නත් එක්ක එකතු කරලා මේ කිසිදු සහල් නිගයක් නැතුව වෙළඳපොළ පවත්වාගෙන යන්න පුළුවන්. ඒකයි මම කිව්වේ වෙළඳ ඇමතිවරයාගේ ජොබ් එක කරන්න ඕනේ. ඔහු බිස්නස් කරලා හරියන්නේ නැහැ, වැඩ කරලා හරියන්නේ නැහැ. ඔහු මේ වෙළඳපොළ පාලනය කරන්න ඕනේ.
වීතොක තියෙන්නේ කොහෙද සහල්තොක තියෙන්නේ කොහෙද දිනකට ඒ වගේ එන්න ඕන ප්‍රමාණයකොද මේවා නියාමනය කරන්න ඕන විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ වෙලාවේ ආණ්ඩුවට යම් සැකයක් තියෙනවා නම් මේ සහල් වෙළඳපොළ සම්බන්ධව ඉදිරි මාස 6ක 7ක කාලය තුළදී මේ සහල් වුණේ නිසි බලධාරියෙක් පත් කරන්න විශේෂයෙන්ම අපි දන්නවා 2018 වසරේ වීඇලි මණ්ඩලයේ සභාපතිවරයා විදිහට හිටපු ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහත්මයා මේ නීති සම්බන්ධයෙන්ුත් සහල් සහ වී සම්බන්ධයෙන්ුත් ප්‍රවීණයෙක්. ඒ වගේ ප්‍රවීණයෙක්ව අපිට යොදන්න පුළුවන් නම් ඊළඟ මාස 6 සහල් නිසි බලධරයා විදියට මේ අර්බුදේ නැතුව කාගේවත් කටේ සද්ද වලට බය වෙන්නේ නැතුව ඒ වගේ පුද්ගලයෙකුට පුළුවන් වෙළඳපොළ හසුරවන්න. ඔහු නීතිත් දන්නවා සහල් සහ වී ගැනත් දන්නවා. ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහත්තයා වගේ පුද්ගලයෙක් පත් කළා සහල් සඳහා බලධාරියෙක් විදියට පත් කරොත් මේ අර්බුද නැතුව රටේ මිනිස්සුන්ට දරන්න පුළුවන් වෙනවා. මම කියන්නේ රුපියල් 100 200 කියලා හාල් මිල අපේ ගණනය කිරීම අනුව මේ යෙදුම් වල මිලත් එක්ක රුපියල් 275ක වගේ මිලකට හාල් මිල පවත්වා ගන්න වෙයි අගෝස්තු 1 වෙනිදා සැප්තැම්බර් අතර කාලේ ඉඳලා ඉවරලා ඒ වගේ මිලක පීඩාවට පත් නොවන විදිහට ජනතාවට බිඳ පවත්වාගෙන යන්න තවදුරටත් ඉහළ යන්න නොදී 275 ඉල්ලට පවත්වා ගන්න යන්න පුළුවන් වෙයි මේකට කොන්ද කෙලින් තියෙන අවංක නිලධාරියෙක් මෙතනට ආවොත් අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. මගේ අවසාන ප්‍රශ්නය මේ වපසරිය ඇතුලේ අපි දකිනවා විවිධ පාර්ශව ඉන්නවා. නිලධාරීන් ඉන්නවා, බලධාරීන් ඉන්නවා, සහල් සමාගම් ඉන්නවා, නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ඔබතුමන්ලා ඉන්නවා, සහල් නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා. අවසානයේ මේ දේවල් මේ බත භුක්ති විඳින පාරිභෝගිකයින් ඉන්නවා. ඒ වගේම ආනයනය කරන සමාගම් ඉන්නවා. මම කිව්වොත් මේ සියල්ල දේම සලකලා බලලා ඔබතුමන්ට එක පාර්ශවයක් තෝරගෙන මේ තෝරගන්නා පාර්ශවයට යම්කිසි උපදෙසක් සහ යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න කියලා ඔබතුමා කාවද තෝරගන්න පාර්ශවයේ මොකක්ද ලබා දෙන්න පණිවිඩය? ඔව් පණිවිඩය තමයි මූලික කාරණේ සහල් පාරිභෝගිකයන්ට කියන්නවා කනගාටු වුණත් මේ සහල් මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා ඊළඟ මාසේ නැත්තම් මාස දෙක ඇතුළතදී ඒ සිද්ධ වෙන්නේ අනිකුත් භාණ්ඩවල මිල ඉහළ යාමට සාපේක්ෂව මේ තියෙන යෙදුම් වල මිල ඉහළ යාම නිසා සිද්ධ වෙච්චි ප්‍රශ්නයක් හින්දා මිසක් සහල් හිඟයක් හින්දා නෙමෙයි ඒ වගේම විශේෂයෙන් බස්නාහිර පළාතේ ඉන්න මධ්‍යම ප්‍රාන්තික සහ ඊට ඉහළ ජනතාවගෙන් ආදරණීය පාරිභෝගිකයින් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය විදියට වීතොක රැස් කරන්න එපා. අපි ඊයේ පෙරේදත් දකින්නවා දුම්රියේ පුරවලා ගියන්නේ වී පොළොන්නරුවෙන් අනුරාධපුරයෙන් හම්බන්තොටින් දකුණු පළාතෙන් එන්නේ කොළඹට වී මේ දේ කරන්න එපා. මේ දේ හරහා අනවශ්‍ය වී හිගියක් රට තුළ නිර්මාණය මේ දේ කරන්න එපා. ලංකාවේ තුල ප්‍රමාණවත් පරිදි සහල් සහ වීතොක තියෙනවා. ඔබ අනවශ්‍ය වීතොක රැස් කරන්න එපා. අනිත් පුද්ගලයා ගැනත් හිතන්න. ඔබ රැස් කරගත්තත් ඔබට මේ කොළඹට ගෙනල්ලා වී එක සහල් කරන්න ගියොත් එහෙම වෙළඳපොලේ තීනට වඩා මිලක් වැය වෙනවා. ඔබට මේක සහල් කරන්න යද්දී ඒ හින්දා අනවශ්‍ය විදිහට තොග රැස් කරන්න එපා. අපේ දේශීය ගොවියා රැක ගන්න ඕනේ. සහල් කිලෝ එකකට 275ක් ගෙවන්න උනා කියලා සහල් නිෂ්පාදකයින්ට වෛර කරන්න එපා. හේතුව අපි මේ ගොවියෝ රැක ගන්න ඕනේ. මේ ගොවියෝ ලක්ෂ 40ක් විතර ඉන්නවා. මේ දරු පවුලු ජීවත් වෙන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අදට දවසට නියමිත ටොක් 24 සජීවී කාලින සංවාදය අපේ මෙතකින් නිමවට පත් කරනවා. අද කතා කරේ ලංකාවේ සහල් අර්බුදය සහල් ඒකාධිකාරී කාර්යද තියෙන්නේ කියන කාරණේ පිළිබඳව. කෙසේ නමුත් අවසානයේ ඔබට කියන්නට තියෙන්නේ අපේ රට දැන් තරමක් අවදානම් අඩියක තියෙන්නේ. අපි මේ පසු කරමින් සිටින්නේ තරමක් අභියෝගාත්මක කාල සීමාවක්. ඉතින් මේ අභියෝගාත්මක කාල සීමාවෙත් වංචාවෙන් දූෂණයෙන් තොරව අපි හැමෝටම එකාවගේ එකතු වෙලා රටේ උන්නතිය වෙනුවෙන් ඉදිරි සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු කරන්නට පුළුවන් නම් ලංකාව නැවත සුපුරුදු ශ්‍රී ලංකාවක් බවට පත්වෙන දවස වැඩි ඈතක නොවේ කියන හැඟීම අපිට තියෙනවා. ඒ සුබවාදී හැඟීමත් එක්ක අදට නියමිත ටොක් 24 සංවාදය නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බ වෙමු.